ඔයාලා කෑ ගහන්නේ ඉන්නේ. Good morning. හරි. දැන් පුතාලා ලොකුයිනේ. දැන් පුතාලා ක්ලාස් එකේ ඉන්න ඕන විදිය දන්නව නේද? එහෙම නේද? පුතාලා කතා කරනකොට විතරයි මයික්‍රොෆෝන් එක අන්මියුට් කරන්නේ. අනිත් වෙලාවට මියුට් කරලා තියෙන්න ඕන. නැත්නම් අපිට කරදරයි වැඩ කරනකොට සද්ද එනවා. ඒකට තේරෙන්නේ නැහැ මම කියන දේ. හරිද? හරි. පුතාලට මම ගිය සතියේ කලින් දවසෙත් කියලා දුන්නේ මූර්ධජන යෙදෙන අවස්ථා. නේද? හරිද පැටියෝ? හරිද? එතකොට මූර්ධජන යෙදෙන්නේ මොන අවස්ථාවෙදිද කියලා ලේසියෙන් අඳුර ගන්න පුළුවන් වෙන්න පුතාලට මම ක්‍රම කීපයක් කියලා දුන්නා. තරුලිට ඇහෙන්නේ නැද්ද වටපිට බලන්න තරුලි? තරුලිට පුතාලා ආපහු අත උස්සන්න මම කියන දේ ඇහෙනව නම් මම කතා කරන ඒවා ඇහෙනව නම් හොඳට අත උස්සන්න. මම පේනවද? මම පේනව නම් මම කියා දෙන දේ ඇහෙනව නම් අත උස්සන්න. එහෙම නැත්නම් මයික්‍රොෆෝන් එක අන්මියුට් කරලා මට කියන්න කාටද ඇහෙන්නේ නැත්තේ කියලා. අත පහළ දාන්න. අත පහළ දාන්න. අලිෂ පහළ දාන්න පුතේ අත. හරි. හැමෝටම ඇහෙනවා ඇති මම කියන දේ. හරිද? දැන් අහගෙන ඉන්න. පුතේ අපි ගිය සතියේ කියලා දුන්නේ මූර්ධජනය යෙදෙන අවස්ථා. මොන අවස්ථාවලදීද මූර්ධජනය යෙදෙන්නේ කියලා මම පැහැදිලි කරලා පෙන්නුවා. පුතාලට ඒක හොඳට මතක තියෙන්නේ නැති නේද? පුතාලට ඒව තව තවත් කියවන්න. ඒතර දැන් පුතාලා වචන ලියන්න ගියාට පස්සේ වරද්දන්න බෑ. දැන් මේ අවස්ථාව හොඳට මම නීතියක් එක්ක කියා දීලා තියෙනවා. දැන් අද මම අපි ඉගෙන ගන්නේ මූර්ධජල යෙදෙන අවස්ථා. මූර්ධජල යෙදිච්ච වචන. එතකොට පුතේ මූර්ධජල අපි අර මූර්ධජල වගේ රීතියක් එක්ක යෙදෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. අපි එහෙම පුතාලට ඉගෙන ගන්නත් නැහැ. මම අර වැඩියෙන් කියලා දුන්නට පුතාලට වලදී මූර්ධජල යෙදෙන වචන තමයි මම පුතාලට කියලා දෙන්නේ. එතකොට මේ වචන කියා දෙනකොට මම මෙන්න මේක නිසා මේ වෙදි එනවා කියන දේ මම පුතාලට කියලා දෙන්නම්. හරිද? පුතාලා සිංහල පොත ගන්න. අපි මූර්ධජල යෙදෙන වචන කියලා මාතෘකාව ලියා ගමු. සිංහල පොත ගන්න. ගත ටීචර්. මාතෘකාව ලියන්න පුතේ මූර්ධජල යෙදෙන වචන කියලා. ටීචර් බෝඩ් එක පෙන්නන්න. යෙදෙන වචන. හරිද පුතේ? ඒකේ රීතියක් එක්ක යෙදෙන්නේ නැහැ. කිකිලි කියලා එනකොට මූර්ධජල යෙදෙන්නේ. කිකිලි. කිකිලි.
කිකලිද කිකිලිද කිකිලි පැටියෝ කිකිලි sorry කිකිලි ඊට පස්සේ පුතේ කෙලවර කියනකොට එන්නේ මූර්ත චල කෙල කියනකොට ලියන්නේ මූර්ත චල ඒ වගේම කොළ ගස්වල කොළ මූර්ත චල කොළඹ කොළඹ ලස්සන අකුරින් හරියට ලියන්න කිරුළ කියන්නේ පුතේ ඔටුන්න කියන එක කිරුළ කියනකොට මූර්ත චල කිරුළ කියන්නේ ඔටුන්න කිරුළ පළදිනව කියන්නේ ඔටුනු පළදිනවට නේද රජතුමා ඊට පස්සේ පුතේ දෙමළ කියනකොට මූර්ත චල පුතාලා රූලේ 3 කාලයක් ප්‍රමාණයට අකුරු ලියන්න ඕන මම ටිකක් පිරෙන ලිව්ව පුතාලට පේන්නේ නැති වෙන නිසා අකුරු පොලින්න ටීචර්යිද නෑ තව තියෙනවා මං එහා පැත්තේ ලියනවා ඊට පස්සේ පුතේ තනකොළ කියනකොට මූර්ත චල මං කිව්වනේ කොළ කියනකොට මූර්ත චල කියලා මේ පැත්තට සරලකම දාලා පුතාලා පහළට ලියන්නේ තනකොළ පුතාලා මේ ටීචර් බෝඩ් එක පේන්නේ නෑනේ බෝඩ් එක පේන්නේ නෑනේ පුතේ බෝඩ් එක සම්පූර්ණ පෙන්වන්නේ නෑ ක්ලාස් එකේදී වගේ මම ලියන වචනේ තමයි highlight කරලා පෙන්වන්නේ උඩට දැන් මොකද්ද ලියා ගන්න බැරි වෙච්ච වචන දෙවුලිනි ඉක්මන් කරන්න ඕනේ අනාපෝ කලින් වචන ටික පෙන්නනවා ඉක්මනට ලියන්න ඕන පුතේ ලත වෙවි ඉන්න බෑ ටීචර් ඇයි දෙවුලිනි ලියන්නේ නෑනේ වෙන වැඩ කර ඉන්නවනේ ඉක්මනට ලියන්න දෙවුලිනි ඉබ්‍රාහිම් කැමරේ ඔන් කරන්න පුතේ යූසුප් කැමරේ ඔන් කරන්න යූසුප් පේන්නේ නෑ මට දැන් තරුලි පේන්නේ නෑ ඉස්රා ක්ලියර් ඉවරද
ඔව්. හා ගෙසඳු පේන්නේ නැති වෙලා ගිහිල්ලා ගෙසඳු විහංසා ගෙසඳු විහංසා කැමරේකට එන්න පුතේ අම්මා පේන්නේ මට විහංසා කැමරේක හරියට හරව ගන්න පුතාට හා හරි දැන් ලියන්න විහංසා ඉක්මනට ලියන්න පුතේ කේෂාන් ඉතින් ලියලා ඉවර නම් වෙන වැඩ කරන්නේ නෑ හොඳේ කේෂාන් ඔච්චරයිද? නෑ පුතේ තව තියෙන නලල අපේ නලල තියෙනවනේ නලල කියනකොට පුතේ මැද තියෙන ල අකුර මූර්ධජ ඊට පස්සේනේ දන්තජ නලල නලල ඊට පස්සේ පුතේ බරපතල කියනකොට බරපතල මූර්ධජ බරපතල බරපතල කියනකොට මුර්ධලද? ඔව් බරපතල ටීචර් ගෙසඳුව පේනවද? කොහොමින් පැටිය බලන්න ඔව් ගෙසඳු පේනවා පැටියෝ හරි ලියන්න පුතේ ගෙසඳු යූසුෆ් ලියන්න පුතේ යූසුෆ් ලියන්න පැටියෝ යූසුෆ්ගේ මූණ කළුවරයි අපිට පිටියට තමයි ලයිට් එක වැටිලා පේන්නේ පුතේ අම්මා බලන්න. පුතේ ඊට පස්සේ පැලය කියනකොට ගස් පොඩි පැල වලට ගස් වල පොඩි පැල වලට කියනවා අපි පැලය කියලා නැත්නම් පැල. ඒකට කියනකොට මූර්ධජල ඉන්නේ ගස් වල පැල නම් අපි අර පැල් රකින්නේ නේනේ ඒ පැල එනකොට දන්තජල මේ පැල කියනකොට මූර්ධජල ගස් වල පැල. ඒවත් මම පුතාලට කියා දෙනවා අකුරු වෙනස් වුණාම අර්ථය වෙනස් වෙන්නේ කොහොමද කියලා ඊළඟ දවසේ. ඒවා මේ අවුරුද්දට ඉගෙන ගන්න නෑ උනට මම වැඩිදුරට කියා දෙනවා ඒව දැනගෙන ඉන්න එක හොඳ නිසා. හරිද? පුතාලට දැන් සිංහල සිලබස් එකේ ඔක්කොම කරලා ඉවරයි අපි. අදින් ඉවර වෙනවා. ඊට වඩා වැඩිව තමයි ඊළඟ දවසේ ඉඳන් මම කියලා දෙන්නේ සිංහල වැඩ. කෙල්ලද කොළද? කෙල්ල. පැලය කියලා මම දාන්නම්කො මම පැලය. සිහස්නේ ලියන්න පුතේ. ටීචර් කලය. පැලය කියනකොට මූර්ධජල පුතේ. කලය ටීචර්. කලය කියනකොට ඔව්. අලිෂා ඉවරද? ඔව් ටීචර්. හා හොඳයි. තරුලි පේන්නේ නැති වෙලා ගිහින් නේද තරුලි? ඉන්නවනේ තරුලි ඉන්නවා හරි. ටීචර් අනිත් එක
ඒ චූටි මකරලා මොන ඉබ්‍රාහිම් ඉන්නවද ඉබ්‍රාහිම්? ඔව් ඉන්නවා කෝ හතුස්වනේ ඉබ්‍රාහිම්? හරි. ඊට පස්සේ අසීස් මැෂින් එකේ තිබුණානේ. අසීස් පේන්නේ නැතුව ගිහින් අපට අසීස් කැමරා ඔන් කරගෙන ඉන්න ඕනේ. වැඩ කරන්න බෑ. excuse me teacher ඔව් පුතේ ඔව් කියන්න කවුද? teacher පිටුවේ ඉඳ නැත්නම් අනිත් පිටුවට යන්න ඔව් මාරියා මඩි පිටුවට යන්න පුතේ හරි. ඊට පස්සේ පුතේ පෙළ පොත කියනකොට අපි පෙළ පොත කියනකොට මූර්ති චල ඉන්නේ පෙළ. පෙළ පොත. පෙළ පොත. ඊට පස්සේ පුතේ ලපටි කියනකොට මූර්ති චල. ලපටි. teacher ලපටද ලපටිද ලපටි පුතේ ලපටි පැල කියන්නේ අපි පොඩි පැල වලට ලපටි කියන්නේ යා ලායි කියන්නේ. ලපටි. teacher ළමයා කියනකොට මූර්ති චලය. ඔව් පුතේ ළමයා. පුතේ මම පළවෙනි පේළියේ ලියපු වචන ටික මකන්නම්. මට ඉඩ මදි. teacher ළඟ කියනකොට ළමයා ලිඳ කියනකොට මූර්ති චලය. අකන්නේ වෙන්නේ ළඟ ළමයා පුතේ ලදරුවා කියන කොටත් මූර්ති චල. ලදරුවා පොඩි ළමයට කියන්නේ අපි දරුවා ලදරුවා කුඩා දරුවා. ලදරුවා කියන කොට මූර්ති චල. ලදරුවා. අලීෂා ලියනවද පුතේ? teacher ඔව්. අද teacher අලීෂා teacher ළඟද ලිව්වේ ලින්දද මොකද පුතේ? teacher ලිව්වේ ළඟද ලින්දද ලිඳ ලිව්වා. ඊට පස්සේ මේ වචනේ ළඟ ඊට පස්සේ ළමයා කියලා ලිව්වා. ඊට පස්සේ පැලේදීන් තියෙනවා. ඊට පස්සේ ලදරුවා කියලා ලිව්වා. හරි ඔහොම තියෙනවා. ඊට පස්සේ පුතේ හසල කියනකොට මූර්ති චල. පුතේ හසල කියන්නේ අපි කියන්නේ හසල දැනුමක් තියෙනවා කියන්නේ යාට ලොකු දැනුමක් තියෙනවා කියන එකයි. හසල. ලන්දරුවා
टीचर ඔව් කසල එළියයි. කසල අසල very good ඉහළ පහළ කියන කොටත් එනවනේ. ලැත්තරුව. කසල එළියට පස්සේ තියෙන ඒක පෙට පිළිතුරු ලපටි ලපටි හරි අපි ওই ටික විතරක් දැනට ලියමු. පුතාලගේ පොතේ හොයලා කියවීම පොතෙන් හොයලා පැවරුම තමයි කියවීම පොතෙන් පුතාලගේ කියවීම කසල කල මේ වචන ටික ලියලා ඉවර නම් අහගන්න. පුතාලගේ කියවීම පොතේ මූර්තිජ ල යෙදිච්ච වචන. ඒතකොට අපි රීතියක් එක්ක ඉගෙන ගත්තේ නෑනේ. හරිද පුතේ? ඔය වචන ටික ලියාගෙන ඉවර වෙලා පුතාලගේ කියවීම පොත තියෙනවනේ. කියවීම පොත හොඳට කියවලා මූර්තිජ ල යෙදිච්ච වචන හොයලා ලියන්න ඕනේ. ඒක තමයි පැවරුම. හරිද? හරිද? ඒතර අපි රීතියක් එක්ක ඉගෙන ගත්තේ නෑ ඕක. පුතාලගේ පොතෙන් හොයලා ලියන්න පුළුවන්. තේරුණාද? හරිද පැටියෝ? ඔව්. ඊට පස්සේ පුතේ කොයි වෙලාවකදීවත් මූර්ධචල අකුර මූර්ධචන අකුර හල් වෙන්නේ නෑ. ඒ කියන්නේ වචනයක අවසානයේ යෙදුනට හල් වෙලා තියෙන්නේ නෑ. ඒක ස්ථිරයි. පුතාලා අහලා නෑනේ මූර්ධචල අකුර හල් වෙලා තියෙන අන්තිමට. නේද? ඒ වගේම මූර්ධචල අකුර එහෙමයි. මූර්ධචල අකුරත් වචනයක අවසානයේදී කවදාවත් හල් වෙලා යෙදෙන්නේ නෑ. හොඳද? ඒක පොදුයි. ඒක මතක තියාගන්න ඕන. එතකොට වචනයක අන්තිමට ල අකුරක් ඇවිල්ලා ඒක හල් වෙලා තියෙනවා නම් ඒක අනිවාර්යයෙන් මෙතනදී දන්තච වෙන්න ඕනේ. හරිද? අපි ඒකත් ලියමු මූර්තච ල අකුර හල් වෙන්නේ නැහැ. දන්තච ල අකුර තමයි අකුරකදී හල් වෙලා තියෙන්නේ. වචනයක අවසානයට. හරිද? මම මේ ටික මකනවා. टीचर මුල්තදන අකුරෙන් මම වචන 32ක්ම ලිව්වා. හොඳයි. පුතේ ඊළඟට කරු ලකුණක් දාලා ලියන්න. වචනයක අවසානයට වචනයක අවසන් ල අකුර टीचर මොකද්ද? වචනයක අවසන් අකුර ඒ කියන්නේ අවසන් අකුර ල අකුර හල් වෙලා තියෙනවා නම් එල්ද කිව්කණිය වචනේට ලියා ගන්න එක. ල අකුර හල් වී යෙදේ නම් ඒ කියන්නේ හල් වෙලා යෙදෙනවා නම් ඒක දන්තච වෙන්න ඕනේ. සම්ල හල් වී යෙදී ඇතනම් टीचर पेन වචනයක අවසන් ල අකුර හල් වී යෙදී ඇතනම් දන්තච ල අකුරට
දන්තජ අකුරයි. ඒ කියන්නේ පුතේ වචනයක අවසානයේදී මූර්ත චලය හල් වෙලා යෙදෙන්නේ නැහැ. හල් වෙලා තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම දන්තජ වෙන්න ඕනේ. මේ දාලා ගෙවල් පුතාලා මාතෘකාව ලියලා උදාහරණ එකක් ලියන්නකෝ ඊට පස්සේ අපි ඉතුරු ටික ලියමු. උදාහරණ ඊට පස්සේ පුතේ පුළුල් කියන කොටත් එන්නේ මූර්තචල මිදන්තචල පුළුල් පුළුල් එන්නේ දන්තජ මූර්තචේනේ නෑ ඒ වෙලාවල් පුළුල් මාතෘකාව ලියන්නද? තේමා වචන ටිකයි පෙන්නන්නේ දැන්. පුතාලා මාතෘකාව ලියලා ඉවරයි. ගෙවල්, පුළුල්, අවුල්, සහල්, එළිවැල්. නිලුපුල්. නිලුපුල් टीचर बोर्ड पेन है සල්පිල්. नीलूपुर යන්න. නගුල්. टीचर ඔව් දෙවෙනි ලියලා ඉවරද? टीचर मगुल මගුල්. ඕකේ ෂා. මගුල්.
teacher. ඇයි ඈ Mal. මල් Puhul. පුහුල් ඔව් ඈ Hal. පොල් හැම වෙලාවකම ල අකුර හල් වෙලා කියනවා නම් එතනදී දන්ත පොල් තමයි තියෙන්නේ ඈ ඔව් පතල් ඔව් පුතේ පතල් හරි Teacher nagulda magulda. මගුල් දැන් අපි ලියලා තියෙන්නේ නගුල් කියලා කේෂාන අලුත් වචනයක් තමයි මගුල් කියලා කිව්වේ දෙකම හරි නගුල් මගුල් ඇයි ල අකුර හල් වෙලා තියෙනවා නම් දන්තජ තමයි තියෙන්නේ එතනදී කොයි වෙලාවකවත් මූර්ධජ අකුර හල්ව යෙදෙන්නේ නැහැ මූර්ධජ න අකුරත් එහෙමයි Teacher. Teacher. ඔව් Teacher nattal. නත්තල් ඔව් පුතේ නත්තල් දෙවුලිනේ ලියනවද Teacher huratal. ඔව් හුරතල් Teacher border pen. ඉවරයි. දැන් ලියලා ඉවර නම් අත උස්සන්නකෝ බලන්න පුතාලා Teacher sambal. ගල්ලෝ Teacher sambal. සම්බල් සල් මුදල් Balla. සල්මලෝ Teacher balla. Teacher nool. රූල් Teacher බල්ලා balla. හරි හරි දැන් ඇති නේද Teacher pol. Teacher kesel. ඔව් බල්ලා අපි දැන් ඉගෙන ගත්තේ වචනේක අන්තිම අකුර හල් වෙලා තියෙනවා නන්නේ එතකොට බල්ලා කියනකොට මැද අකුරයි හල් වෙලා තියෙන්නේ හරිද Teacher pol. Teacher pol. පොල්ලෝ Teacher puhul. පුහුල් ඔව් දැන් ඇති නේද පුතේ දැන් ඇති දැන් එක දන්නවා නේද ඔන්න පුතේ අද ගන්න මේ සිංහල පාඩමට කරේ අපි මූර්ධචල යෙදිච්ච වචන එතකොට ඒක අපි රීතියක් විදියට ඉගෙන ගත්තේ නෑ යෙදිච්ච වචන තමයි කියලා දුන්නේ හරිද ඒත් එක්කම වචනෙක අගට හල් අකුරක් විදියට ල අකුර යෙදිලා තියෙනවා නම් එතෙන්දී එන්නේ දන්තචල අකුර. ඒ කියන්නේ කොයි වෙලාවකවත් වචනෙක අග අකුර හල් වෙලා යෙදෙන්නේ නැහැ මූර්ධච අකුරක් නම්. දන්තච අකුර තමයි හල් වෙලා යෙදෙන්නේ. හරිනේ? හරි. ඒක තමයි අද අපි පාඩම පුතාලෝක ලියාගෙන පැවරුම කරලා එවන්න. කියවීම පොතෙන් හොයලා ලියන්න ඕන මූර්ධචල යෙදිච්ච වචන. 10කට වඩා වැඩි වෙන්න ඕන. 10ත් 15ත් අතර තිබ්බට කමක් නැහැ. Teacher border pen. වෙන්න බෑ. හරිනේ? හරිද? Hari teacher. හරි. ඔය දැන් දීපු වචන ටික හොඳට බලා ගන්න පුතාලා. හරිද? Teacher border pen. දැන් ලියලා ඉවරයි නේද පුතේ? Oh. හරි. දැන් අපි එහෙනම් ඊළඟට ගණන් පාඩමට යමු. අපිට එදා කරන්න බැරි වුණානේ ගණන් පාඩම. ඒතර මම පුතාලට කිව්වා සායන් ඊට පස්සේ කතුරා ඒව හොයාගෙන තියාගන්න කියලා. නේද? ඒව හොයාගත්තද? ඒ ටික ගන්න කොහොමද දැන්? ළඟට ගන්න. Teacher. 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 ගණන් කරන එක හරිය දැන් ගණන් ඇයි පුතේ? ඒක නෙවෙයි ගණන් දැන් මේක ඇතුලේ තියෙනවා half sheet කොළ ටිකක් කතුරක් සායන් ටිකක් ලං කරලා තියාගන්න කිව්වා. ඒ ටික ළඟ කරගන්න ළඟට තියාගන්න දැන්. හරි. ඒ ටික මේසෙ ගාවින් තියාගන්න විතරයි කිව්වේ.
හරිද පුතේ? හරි නේද? දැන් පුතාලට ඔය කඩු ටික ගන්න කිව්වට ඒක කිට්ටු කරලා තියාගන්න විතරයි මම කිව්වේ. අතට ගන්න එපා. පුතාලට මම ඉස්සෙල්ලාම කියලා දෙන්නේ විවිධ හැඩතල වලින් රටා ගොඩනගන විදිය. හරිද? දැන් අපි එකේදී දෙකේදී අපි රටා ගොඩනගන විදිය ඉගෙන ගත්තා. ඒ ගොඩක් වෙලාවට හැඩතල විවිධ හැඩතල වලින් නැත්නම් විවිධ රූප වලින් තමයි අපි රටා ගොඩනගන්නේ. දැන් අපි දැන් තුනේනේ අපි දැන් ටිකක් ලොකුයි. නේද යූසුෆ්? ඉබ්‍රාහීම් ආපහු පේන්නේ නැතුව ගිහිල්ලා දැන් අද අපි රටා ගොඩනගන්න යන්නේ පුතේ එකම හැඩතලයකින් කොහොමද අපි විවිධ රටා ගොඩනගන්නේ කියලා. හරිද? මම ඕනේ එකම හැඩතලයක් ගන්නවා. අන්න හැඩතල ගන්න බලන්න ඉස්සෙල්ලා ඒක පහරව ගන්න පුළුවන්. මේක මේ අපි ඉස්සෙල්ලා මතක් කරගන්න හැඩතල දෙකක් ගමුකෝ. මේ පාඩම තමයි සමමිතිය හා රටා. අපි ඉස්සෙල්ලා ඉගෙන ගන්නේ රටා. පස්සේ අපි සමමිතියට යනවා දෙවෙනි කොටස විදියට. සමමිතිය හා රටා. පුතාලට මම ඉස්සෙල්ලා එකක් කියලා දෙන්නම්. අපි වෙනදා ඉගෙන ගත්තේ රටා ගොඩනගන්න හැඩතල දෙකකින්. දැන් ඔන්න හැඩතල දෙකක් යොදාගෙන මම රටාවක් ගොඩනගලා පෙන්නනවා පුතාලට. ඔය විදියට පුතාලා ඉගෙන ගත්තා නේද? දැන් වෙන වැඩ කරන්න බෑ බලාගෙන ඉන්න. මම හැඩතල දෙකක් ගන්නවා. එකක් ත්‍රිකෝණයක්, එකක් වෘත්තයක්. දැන් මේ හැඩතල දෙක යොදාගෙන අපි රටාවක් ගොඩනගන්න නම් පුතේ මේ හැඩතල දෙක අපි මාරුවෙන් මාරුවට ගෙනියනවා. හරිද? හරිද? ඔන්න මම දැන් ගත්තේ ත්‍රිකෝණයයි වෘත්තයයි. පුතේ රටාව දිගටම පෙන්වන්න ඕන නිසා අපි කැමරා එක ටිකක් දුරස් කරලා තියෙන්නේ. හරිද? ලං කරලා පෙන්වන්නේ නැහැ. ඒක හින්දා බලා ගන්න. පුතේ අපි දැන් හැඩතල දෙකකින් තමයි රටාව ගොඩනගන්නේ. රටාවක් කියන්නේ පුතේ ඒක එක විදියකට යන්න ඕන. දැන් මම හැඩතල දෙකක් අරන් තියෙන ත්‍රිකෝණය වෘත්තය. ආපහු මේක දැන් රටාවක් විදියට ගොඩනගන්න නම් ආපහු මම ත්‍රිකෝණය තිබ්බා. ඊට පස්සේ ආපහු වෘත්තය. වෘත්තය ත්‍රිකෝණය වෘත්තය ත්‍රිකෝණය වෘත්තය ආපහු ත්‍රිකෝණය. දැන් මේ හැඩතල දෙක තමයි අපි මාරුවෙන් මාරුවට යන්නේ. උඩ එකට අපි කියනවා රටාවක් කියලා. එකම ආකාරයකට තමයි ගිහින් තියෙන්නේ. නේද? දෙක මාරුවෙන් මාරුවට යනකොට කියනවා රටාවක්. ඒකට ওই වගේ රටා අපි රාශියක් ඉගෙන ගන්න එකේදී දෙකේදී. හරිද? රටාව ගොඩනැගුවේ මෙච්චර කල් අපි හැඩතල දෙකක් හරි කීපයක් හරි යොදාගෙන. දැන් එතකොට අපි අද ඉගෙන ගන්න එක තමයි පුතේ එකම හැඩතලයකින් කොහොමද අපි රටා ගොඩනගන්නේ කියලා. හරිද? එකම හැඩතලයකින් කොහොමද අපි රටා ගොඩනගන්නේ කියලා. අර මම මේක මකනවා. ඊට පස්සේ මම ගාව තියෙන ත්‍රිකෝණ ටිකක් විතරයි. ත්‍රිකෝණ කියන හැඩතලය විතරයි තියෙන්නේ. ඔන්න පුතේ කොහොමද අපි රටාවක් ගොඩනගන්නේ? ඔන්න ත්‍රිකෝණය මෙන්න මෙහෙම ඇඳලා තියෙනවා. ඔන්න මෙහෙම ත්‍රිකෝණය. ඔන්න මේකේ මුල්ල තියෙන්නේ උඩ පැත්තට. හරිද? දැන් එකම හැඩතලයක් දීලා තියෙනකොට කොහොමද අපි රටාවක් ගොඩනගන්නේ? බලාගෙන ඉන්න ඉස්රාක් වටපිට බලන්න බෑ. අලීෂා වෙන වැඩ කරන්න බෑ. ගයේෂ් වෙන වැඩ කරන්න බෑ. ලියන්න කිව්වේ නේ මම කාටවත්. ඊට පස්සේ පුතේ මේ හැඩතලෙම අපි වෙන විදියකට තියෙනවා. එතකොට මම දන්නවා ටික ගන්න. ඔව් මේ මුල්ල පහළට දාලා මෙන්න මෙහෙම අදිනවා. මේ හැඩතලය වෙනස් කරා පොඩ්ඩක්. දැක්කද? එකම හැඩතලයකින් රටාවක් ගොඩනගන විදිය. ආපහු මේ විදියට තියෙනවා. ආපහු මුල්ල උඩ පැත්තට දාන්න. දැක්කද? ඊට පස්සේ ආපහු ඒක අපි ලියන්නද? නෑ ලියන්නේ නෑ. පහළට දාන්න.
ලියන්නේ නේ කවුරු අක්කා. හරිද? ඔන්න දෙක එකම හැඩතලයකින් අපි රටාව ගොඩන හැටි. ඉබ්‍රාහිම් පේන්නේ නැතුව ගිහිල්ලා. එහෙනම් ආපහු ඊළඟට මේ විදිහට තියෙනවා. ඔන්න බලන්න එකම හැඩතලයක් යොදාගෙන කොහොමද අපි රටාවක් ගොඩ ගැහුවේ කියලා. හරිද? හරිද? දැන් පුතාලා ඊට පස්සේ නම් මම වෙන මේ හැඩතලයක් ගන්නවා. ඊට පස්සේ මම ගන්න හැඩතලේ තමයි බලාගෙන ඉන්න. ඊළඟ මහතුරු වගේ ලියුවට වැඩක් නැහැ. ලියන්න එපා මම ලියන වෙලාවක් දෙනවා. ඊට පස්සේ මම ගන්නවා ඍජුකෝණාශ්‍රය. ඔන්න බලන්න මේ ඍජුකෝණාශ්‍රයනුත් අපි දැන් එක හැඩතලයක් දෙන්නේ අපි කොහොමද රටාවක් ගොඩනගන්නේ. එතකොට එකම හැඩතලයක් ඊළඟ ඍජුකෝණාශ්‍රය උඩ පැත්ත නදිනවා. මේ මේක විදිහට කියලා අපිට මේක රටාවක් යන්න පුළුවන්. ඕකේ. උඩ පැත්තට. උඩ පැත්තට තියෙනවා. මෙන්න මෙහෙම. දැක්ක නේද? බෞද්ධික පැත්තට තියෙනවා මෙහෙම. එකම හැඩතලේ තමයි අපි රටාවක් විදිහට තිබ්බේ. හරිද? රටාවක් ගොඩනගන්න නම් අපි වෙනස් ආකාරයකට තියෙනවා. දැන් පුතේ ඔයාලා මාතෘකාව ලියන්නේ සමමිතිය හා රටා කියලා ගණන් පොතේ ඉස්සෙල්ලම මාතෘකාව ලියන්නේ සමමිතිය හා රටා කියලා. ලියුවද? ඊට පස්සේ දැන් පුතාලා අපි මේ රටාව වැදගමු. ඒතකොට රටාව වදිනකොට එක හැඩතලයක් නේ දීලා තියෙන්නේ. ඒතකොට මේ හැඩතලේ ප්‍රමාණ එකම වෙන්න ඕනේ. හරිද? පුතාලා දැන් මේ රටාව අපි පළවෙනි ත්‍රිකෝණයක් මේ ගත්තේ. ත්‍රිකෝණ හැඩතලේ අපි රටාව ගොඩනගන්න නම් මේ හැඩතලේ එකම ප්‍රමාණයකට අඳින්න ඕනේ. ඒක නිසා පුතාලා කොටු ගන්න අපි ගණන් කරලා අඳිමු. හරිද? පළවෙනි ත්‍රිකෝණේ අපි අඳින්නේ පුතාලගේ පොතේ කොටු 3ක් දිගට. මේවා 3ක් උසට ඉන්න ඕනේ. ඒතර එක මුල්ලකින් පුතාලගේ පොතේ කොටු තියෙනවනේ එක මුල්ලකින් මෙහෙම ඩොට් එකක් තියලා පහළ මේ තීරුව කොටු 3ක් එන්න ඕන. හරිද? මම කියන එක අහගන්න ඒ ප්‍රමාණයට අරින්න. මේ පහළ ඉර තියෙනවනේ. ඒ පහළ ඉර කොටු 3ක් දිගට ගන්න. එතකොට දැන් කොටු 3ක් එනකොට මෙන්න මෙහෙමනේ කොටු 3 තියෙන්නේ. මැද ඉර තියෙනව නේද? මැද ඉර දිගට ගණන් කරලා මුළු 3ක් උඩට ගිහිල්ලා උඩ මුල්ලෙන් මෙහෙම තියලා මෙන්න මෙහෙම මේ පැත්තට මෙහෙම ත්‍රිකෝණය අඳින්න. මේ ත්‍රිකෝණේ මේ මැද ඉර කොටු 3ක් උස වෙන්න ඕනේ. මේ පැත්තේ ඉරත් කොටු 3ක් දිග වෙන්න ඕනේ. ඒ ප්‍රමාණයට අපි ත්‍රිකෝණය අඳිමු. නැත්නම් එක එක ප්‍රමාණ වෙනවනේ ත්‍රිකෝණේ. එතකොට වැරදි වෙනවා පුතේ. මං කියපු එක තේරුණාද? අත උස්සන්න. ත්‍රිකෝණ එකම ප්‍රමාණයට අඳින්න ඕනේ. එතන පුතාලා අඳිනකොට මේ ත්‍රිකෝණේ මේ පාදයේ තියෙනවනේ. මේ පාදයේ දිග කොටු 3ක් ගන්න. ඒ කොටු 3 මැද දැන් මෙහෙම ඉරක් තියෙනවනේ හරියටම කොටු 3. ඒ මැද ඉර දිගේ අපව කොටු 3ක් උඩට ගණන් කරලා උඩ මුල්ලේ ඉඳන් මේ පැත්තට මෙහෙම අඳින්න. හරිද? ඔන්න එහෙම මේ පළවෙනි ත්‍රිකෝණය එන්නේ. ඊට පස්සේ දෙවෙනි ත්‍රිකෝණය අඳින්න එක කොටුවක් අරින්න. එක කොටුවක් කරලා ඊළඟ කොටුවේ මුල්ලේ ඉඳන් මේ පැත්තනේ දැන් අපි අඳින්නේ පාදයේ ඉහළ පැත්තනේ. ඒ පැත්ත කොටු 3ක් දිගට ඉරා. මොකද්ද ටීචර්? අපි දෙවෙනි ත්‍රිකෝණය අඳින්නේ එක කොටුවක් අරින්න මෙතන. මේ මුල්ලේ ඉඳන්. හරිද? මේ මුල්ලේ අතර එක කොටුවක් අරින්න. ඇරලා ඊළඟ මුල්ලේ ඉඳන් කොටු 3ක් දිගට මෙහෙම ඉරා අඳින්න. හරිද? ඊට පස්සේ මේ මැද කොටු ඉර දිගේ පල්ලෙහෙන් හරියටම ඩොට් එක තියලා මුල්ලට මේ මුල්ලයි යාකල ත්‍රිකෝණය අඳින්න. එහෙමද? මට පේන්නේ නැහැ කේෂාන් තා ටිකක් ලං කරන්න. අර මොකද ඉස්සෙල්ලා අර වෘත්තයයි ත්‍රිකෝණය අඳින්න ගිහිලා තියෙන්නේ. ඈ? ඒ ටික හොඳට මකන්න. මං කිව්වා නෑ. ඊට පස්සේ පුතේ දැන් මේක කොටු 3ක් ඔයාලගේ චූටි කොටු 3ක් උස වෙන්න ඕනේ මේක. ගොඩාක් උසට අඳින්න එපා ත්‍රිකෝණ. ඒ විදිහට පුතාලා දැන් මාරු කර රටාව ගොඩනගාගෙන යන්න ඉස්සරහට. ත්‍රිකෝණ අඳින්න 1 2 3 4 5
6 8 4 කොලේද? 8 ටීචර් ඊටසේ හස්නිය අහන්නේ 4 කොලේද? A4 කොලේ නෙමේ පුතාලගේ ගණන් පොතේ. හා ටීචර්. පුතාලගේ ගණන් පොතේ තමයි මේ වැඩේ කරන්නේ. A4 කොලෙන් කරන්නේ අපි වෙන වැඩක්. හා රවි ටීචර්. හරි. සෙනෝලිට තේරුනේ නැද්ද මූණ නිකන් යොරස් කරන් ඉන්නේ සෙනෝලි? සෙනෝලි. ඇන්දද පුතේ? මට ඇහෙන්නේ නැහැ නේ මයික්‍රොෆෝන් එක මියුට් කරලා. මයික්‍රොෆෝන් එක අන්මියුට් කරලා කියන්න. හා ටීචර්. ඇන්දද පුතේ? සෙනෝලි ඇන්දද පුතේ? නැහනේ. තේරුන්නේ ටීචර්. අන්තිම හැටි තේරුනේ නෑ? පුතේ අහගන්න. ඔන්න මේ අපි අහගන්න. රටාව ගිහින් තියෙන එකම හැඩතලයක් අරගෙන. හරිද සෙනෝලි? එතකොට ත්‍රිකෝණේ තමයි දීපු හැඩතලය. එතකොට ත්‍රිකෝණේ අපි අඳිනකොට දැන් වෙන වැඩ කරන්නේ අහන්නේ. එකම ප්‍රමාණයකට තමයි ත්‍රිකෝණේ අඳින්න ඕන. හරිද? දැන් පුතාලගේ පොතේ කොටු තියෙනවනේ මෙහෙමනේ කොටු තියෙන්නේ පොඩි කොටු. එතකොට කොටු ගණන් කරලා අපිට ත්‍රිකෝණය අඳින්න පුළුවන්. ඔන්න දැන් මේක අඳින්නේ කවුරුවත් බලා ගන්න මම අඳින හැටි කියා දෙන්න හදන එක ත්‍රිකෝණයක්. එතකොට මම කිව්වේ පුතාලා මේ පළවෙනි ත්‍රිකෝණය අඳින්න ඕන. හරිද? පළවෙනි කොටුවේ මුල්ල නෙමෙයි. දෙවෙනි කොටුවේ මුල්ලත් නෙමෙයි. මේ තුන්වෙනි කොටුවේ මුල්ලේ ඉඳන් හරිද? කොටු තුනක් පහළට යනවා. 1 2 3. හරිද? ඊට පස්සේ පුතාලට මේ පැත්තට කොටු තුනක් නෙවෙයි අපි එනම් හතරක් ගමුකෝ. මේ පැත්තට 2යි මේ පැත්තට 2යි ඉර දාලා මෙන්න මෙහෙම ත්‍රිකෝණය ඇඳගන්න. එක ත්‍රිකෝණයක් අඳින්න ඕනේ එහෙමයි. හරිද? කොටු තුනක් උසයි. මේ මෙහෙම මැද මුල්ලට එනකම් පහළට එනකම් කොටු තුනක් උසයි. ඊට පස්සේ මැද මුල්ලේ ඉඳන් මේ පැත්තට කොටු දෙකක් දිගට මේ මෙතන ඉඳන් කොටු දෙකක් දිගට තමයි මේ මුල්ලට තමයි මේ ඉරන්නේ. හරිද? මෙතන මැද ඉරේ ඉඳන් මේ පැත්තට කොටු දෙකක් ගියාට පස්සේ මේ මුල්ලට මේ පැත්ත ඉරන්නේ. එතකොට හරි. එතකොට මේ යට පාදයේ කොටු 4ක් දිග වෙනවා. මම ඉස්සෙල්ලා කිව්වේ 3යි කියලානේ 4ක් දිගට ගමු. එතකොට හරියටම ලස්සනට එනවා. නැත්නම් ඔයාලට පටලැවෙනවා. හරිද පුතේ? ඊට පස්සේ ඊළඟ ත්‍රිකෝණය අඳිනකොට මෙන්න මෙතන තියෙන මේ මුල්ල තියෙනවනේ. මේ මුල්ලේ ඉඳන් එක කොටුවක් ඇරලා එක කොටුවක් හරින්න. හරිද? එක කොටුවක් ඇරලා ඊට පස්සේ එතන ඉඳන් මෙහෙ මුඩට ගෙවිලා නැත්තම් මේ මුල්ලේ ඉඳන් එතකොට කොටු අපි අරිනවා මේකත් එක්කම නම් 3ක් නැත්තම් 1 2 තුන්වෙනි එකේ ඉඳන් කොටු 4ක් දිගට මේ පැත්තට යනවා. ඉර. හරිද? මේ හතරේ මේ අපි දෙකට බෙදා ගන්න කොටු දෙකක් දිගට ගිහිල්ලා කොටු දෙකක් දිගට මේ ඉර දිගේ මෙහෙම පහළට එනවා. මෙන්න මේ මුල්ලට. මේ මුල්ලේ ඉඳන් මේ මුල්ලට මේ මුල්ලේ ඉඳන් මේ මුල්ලට. ඔන්න ඊළඟ ත්‍රිකෝණය යන්න. මේක තවර ලඟ වුණා නම් තමයි හොඳ. ඒකයි ඔයාලට මම එක කොටුවක් අරින්න කිව්වේ මෙතන ඉඳන් මෙතනට. මේ බලන්න කොහෙම ඇන්දොත් ළඟ වෙලා ලස්සනට පේනවා. දැන් මේ මුල්ලනේ ඇන්දේ. මේ මුල්ලට මෙන්න මේ මුල්ලේ ඉඳන් නෙවෙයි මෙන්න මේ මුල්ලේ ඉඳන් ඊළඟට ඇන්දනම් හරියට හරි පුතේ. මෙහෙම කොටු 4ක් දිගට. ඇන්දා ඊට පස්සේ මේක කොටු දෙක දෙපැත්තට දාලා මැද ඉර තියෙනවනේ. මැද ඉරේ මේ මුල් එක අපි මෙහෙම ඩොට් එකක් තියලා මෙහෙම යා කරා. එතකොට ලඟ වෙලා ලස්සනට පේනවා. කොහොමයි මෙන්න මේ වගේ තමයි රටාව යන්න ඕන. ඊට පස්සේ ආපහු මේ මුල්ලේ ඉඳන් එක කොටුවක ප්‍රමාණය ඇඳලා ආපහු
පහළට ඉන්නකෝ කොටු හතරක් ගණන් කරලා. හතරක් නෙවෙයි තුනක්. 1 2 3. හරිද? ඊට මේ මුල්ලේ ඉඳන් කොටු දෙකක් මේ පැත්තට මෙහෙම ගියා. මේ පැත්තට මෙහෙම ගියා. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණේ ඉඳන් ඊළඟ ත්‍රිකෝණේ මුල්ල හරි පාදේ හරි අනිනකොට එක කොටුවක ස්පේස් එකක් තිබ්බනම් හරි පුතේ මෙතනට. එතන ගොඩක් දුරස් වෙන්නේ නැහැ. ආපහු මේ මුල්ලේ ඉඳන් එක කොටුවක ප්‍රමාණය ඇදලා ආපහු ඊළඟ මුල්ලේ ඉඳන් කොටු හතරක් දිගට මේ පාදය අනිනවා. ඊට පස්සේ කොටු දෙකක් කරලා මැද ඉර තියෙනවනේ. ඒ මැද ඉර දිගේ හරියටම පහළට මෙහෙම තිතක් තිබ්බා. ඒ මුල්ලට මෙහෙම යා කරා. කොහොමද රටාව වෙන්නේ? සෙනෝලිට දැන් හරිද පුතේ? සෙනෝලි ඇඳලා දැන් අත උස්සන්න පුතේ. හතරයි. හා. දැන් පුතාලගේ පොතේ කොටු තියෙන ටීචර්ගේ බෝඩ් එකේ කොටු නැහැ නේද? ඒකට චුට්ටක් එහා මෙහා වෙනවා. මම කියන විදිය තේරෙන්නේ නැති වෙනවා සමහර වෙලාවට ඔයාලට. ඒක පිරන් දෙන්නේ. දැන් කිව්වදන්න. ඕමලි. හරි නේද? ත්‍රිකෝණ අඳිනකොට මේ විදිහට යන්න ඕන. මම මේක මකනවා පහලින් ඇඳෙක. ඊට පස්සේ පුතේ ඒ රටාව ඇදලා රූල් අපි ගණන් කරලා යමු පහලට 1 2 3 රූල් 3ක් විතර ඇරලා මෙහෙම දෙවෙනි ලකුණ දාගන්න. මේ ගාන ඇදලා රූල් 3ක් විතර කොටු රූල් 3ක් විතර අරින්න. රූල් 3ක් කරලා පිට දාගන්න. රූල් 3ක් කරලා දෙක දාගන්න. ඊට පස්සේ පුතේ ඍජු කෝණාශ්‍රයක් අඳින්නේ. ඍජු කෝණාශ්‍රයක් අඳිනකොට පුතාලා මේ මැද රූලිනේ පහලට කොටු දෙකක් යන්න. කොටු දෙකක් උසට. මෙතන ඉඳන් කොටු දෙකක් මෙහෙම උසට මේ පැත්ත ගියා. මේ පැත්ත කොටු හතරක් දිගට ගන්න. පහලට කොටු දෙකයි දිගට කොටු හතරයි. දෙවුලි ඇන්දද? ඊට පස්සේ එක කොටු පේලියක් කරලා උස පැත්තේ දැන් අදින්නේ මේ පැත්තේ දැන් ඍජු කෝණාශ්‍රේ මේ පැත්තේ උස කොටු හතරක් තිබ්බනේ. දැන් අපි මේක උඩ පැත්තට හරවන්න. එතකොට එහෙනම් උස යන්න ඕන කොටු හතරක්. හරිද? කොටු හතරක් උසට යන්න ඕන. එතන මේ පැත්තේ එකම ත්‍රිරුවට පුතාලා උඩට ගන්න ඒ පැත්ත. එතන උඩට කොටු හතරක් උස වෙන්න ඕන. මේ පැත්ත දෙකයි මේ පැත්ත හතරයි. එතන මේ රටාවේ ගෑවෙන්න අදින්න එපා පුතාලා. ගෑවෙනවා නම් තා ටිකක් පහළට කරගන්න. එතකොට හරි. හරිද? ආපහු එක කොටුවක් කරලා ඊට පස්සේ දිග පැත්තට තිබ්බ ඍජු කෝණාශ්‍රනේ. එතකොට මේ පැත්තට කොටු දෙකයි දිග පැත්තට කොටු හතරයි. ෆර්හා පේන්නේ නැතුව ගිහිල්ලා ෆර්හා ඉබ්‍රාහීම් මේ ගෙස්නට යනවා එනවා. ඉබ්‍රාහීම් ඇඳලා ඉවරද? අසීස් කේෂාන්ගේ පුටුව විතරක් පේන්නේ නැහැ කේෂාන්. ගෙසඳු ඇඳලා ඉවරද ගෙසඳු? ගෙස්නට යනවා එනවා. යාඩීද? ආදී පුතේ පුතාට සිග්නල් යනවා එනවනේ ගෙසඳු. ඈ මොකද්ද ඩීජේ? පුතාට එනවා යනවා සිග්නල් නේ පුතේ. මේ ගෙසඳු ඕ ඩීජේ
ඒක තමයි ඉක්මනට අනිත්‍ය. ඉබ්‍රාහිම් ආපහු පේන්නේ නැතිවල ගිහිල්ලා මට. අසීස් පේන්නේම නැහැ. ටීචර් රූල් කීයක් දිගට ගන්න ඕනේ? මොකද පුතේ? ටීචර් රූල් කීයක් දිගට ගන්න ඕනේ? හරි ත්‍රිකෝණාංශ දිගද පුතේ කොටු හතරක්. රූල් කීයක් දිගට ගන්න ඕනේ? හතරක් දිගයි කොටු දෙකක් මේ උස. ඒතර ඒ ප්‍රමාණයම තමයි අනිත් පැත්තට හැරුණාම අතර කොටු හතරක් උස වෙනවා කොටු දෙකක් දිග වෙනවා අනිත් පැත්තට හැරෙවුවා. ඒතර මේ දෙක අතර පරතරය එක කොටුවක ප්‍රමාණය තිබ්බනම් ඇති. ඒ විදිහට පුතාලා දිගටම ඇඳගෙන යන්න. හා ටීචර්. සේහස්රි මොකද්ද බෝතලයක් අර කව කව ඉන්නේ සේහස්රි? තරුලි ඉන්නවද? තරුලි පේන්නේ නැතුව ගිහිල්ලාද? කේෂාන් වැඩ කරනවද? මට පුටුව නම් පේනවා හොඳට කේෂාන්ගේ. අනිත් ඒවා පේන්නේ මම ටීචර් දෙයට කරන්නේ කම්පියුටර් ලැප්ටොප් එක කෙලින් නෙවෙයි. ඒක තමයි. එහෙම බෑ ඒක කෙලින් හරව ගන්න පුතා මට පේන්න ඕන. ලැප් එක කෙලින් තියාගන්න ඉතින්. හරිද පුතේ දැන් රටා දෙකම එක විදියකට යන්නේ නැති කියලා හිතනවා. ඊට පස්සේ පුතේ මම ත්‍රිකෝණාශ්‍රයක්ම ගන්නවා ඊළඟ හැඩතල. ඒතකොට පුතා ඊළඟ රටාව ගොඩනගා ගන්න රූල් හතරක් අරින් 1 2 3 4. හතරවෙනි රූලේ 3 දාගෙන තුන්වෙනි රටාව. ඒක මෙන්න මෙහෙමයි පුතාලා කොටු ගණන් කරලා මේ ඇඳ ගන්න හැඩතලේ මේක පොඩ්ඩක් ඇල කරලා එන්නේ. එහෙම ඇලේට තියන්නේ. ටීචර් ඒකට රූල් කොටු ඒකේ කීයක්? රූල් හතරක් කරලා තුනේ ඊළඟට දාගන්න. හරිද? ඊට පස්සේ පුතාලා මේක ගණන් කරලා කොටු ඇඳ ගන්න. එක පැත්තක දිග මේ පැත්ත දිග කොටු දෙකක් දිගට වගේ මේ පැත්ත දිග කොටු හතරක් දිගට වගේ පොඩ ඇල කරලා ඇඳ ගන්න පුතාලා හැඩතල හිතලා. ප්‍රමාණය හිතා ගන්න එකම විදියට යන්න ඕනේ එතකොට. මේ ත්‍රිකෝණාශ්‍රය මේ පැත්තට තිබ්බා. මේක මේ පැත්තට. කොටු කීයද? පුතා ඒක ප්‍රමාණය හිතන්න මේ පැත්තේ දිග 4ක් ගන්න මේ පැත්තට කොටු 2ක් ගන්න. එතකොට මට දැන් කොටු වල ඇඳින්න ඕනේ මෙහෙම කියලා හිතලා අඳින්න අමාරුයි මම බෝඩ් එකේනේ. පුතාලට කොටු තියෙන නිසා පුතාලා ප්‍රමාණය හිතලා ලස්සනට අඳින්න. ඒ වගේ රටාවක් ඒ හැඩයට එන රටාවක්. මේකනේ. ඊට බෝඩ් එක පේන්නේ පේනවනේ. අපි චෙක් කරනවනේ පුතාලා වගේම අපි ෆෝන් එකකින් ඉන්නව ලොග් වෙලා. එතකොට අපිට බලා ගන්න පුළුවන් පුතාලට පේනවද නැද්ද කියලා. පුතාලට පේන විදිහ අපිට තියෙනවා. ඇන්දර ඉවර නම් අත උස්සන අලීෂා ඇන්දද පුතේ? අලීෂා ඇන්දද? ටීචර් ධානියකට යනකම් විතරයි පේන්නේ.
පුතාලා ඒ විදිහට මම දැන් පුතාලට කියා දෙන්නනේ කරේ. පුතාලා ඒක රටාව දිගට අඳින්න තව ටිකකින්. හරිද? එතකොට අපි ඒ විදිහට තමයි විහංසගේ කවුද ඔය ළඟ ඉන්නේ? මල්ලිද? විහංසද වැඩ කරන්නේ මල්ලියද? හරි. පුතේ එකම හැඩතලයකින් අපි රටා ගොඩනගන්නේ කොහොමද කියලා තමයි මම කියලා දුන්නේ. හරිද? එතකොට ඒ හැඩතල එකම හැඩතලයේ විවිධාකාරයට තියමින් තමයි අපි රටාව ගොඩනැගුවේ. හරි නේද? හරිද? ඒකෝට දැන් පුතාලට වෙන හැඩතලයකින් උනත් කොහොමද කරන්නේ කියලා පුතාලට හිතා ගන්න පුළුවන්. ඔය විදියටම නෙමෙයි රටා වෙනස් කරලා පුතාලට හදන්න පුළුවන්. පුතාලා try කරලා බලන්න half sheet එකක් අරගෙන ඇඳලා බලන්න ගෙදරද නිකන් ඉන්නකොට. හරිද? හරි පුතේ. ඔන්න ෆර්හා ආපහු පේන්නේ නැතුව ගිහින් ඉබ්‍රාහීම් පේන්නේ නැහැ. ෆර්හා කැමරෝන් කරන්න ආපහු. පුතේ දැන් අපි රටානේ අපි ඉගෙන ගත්තේ. රටා ගොඩනගන හැටි තමයි දැන් ඉගෙන ගත්තේ. ඉතින් අපේ ඊළඟ කොටස තමයි සමමිතිය. හරිද? ඒකට තමයි මම පුතාලට බඩු ගෙන්න කිව්වේ. ටීචර් දැන් අපි රටා තනියම හදන්න ඕනද? රටා පුතාලා ගෙදරදී නිකන් හදලා try කරලා බලන්න ටීචර් එවන්නකෝ කරපුවා. එතකොට හරි. පුත ඔන්න සෝෆියා තමයි පුතේ ඊට පස්සේ අපි සමමිතික රූප ඉගෙන ගන්න ඕන. හරිද? සමමිතික රූප කියන්නේ පුතේ ඒ රූපය හරියටම දෙකට බෙදින් බෙදුවට පස්සේ නැත්නම් දෙකට බෙදින් නැවුවට පස්සේ කොටස් දෙකම එක මත එක තියලා හරියට සමාන විදියට දෙකට බෙදන්න පුළුවන් නම් ඒ රූප වලට කියනවා අපි සමමිතික රූප කියලා. අපි ඉස්සෙල්ලා මාතෘකාව ලියලා සමමිතික රූප කියලා කියනවා. මේකට ඉවරයිනේ. ඊට පස්සේ පුතේ මේක මේ ඊළඟ පිටුව පෙරලා ගන්න. අපි සමමිතික රූප කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් ලියා ගමු. එතකොට හරි. පුතේ සමමිතික රූප කියන්නේ හරියට මේ රූපය සමාන කොටස් දෙකක් ලැබෙන විදියට දෙකට බෙදින් බෙදන්න පුළුවන් නම් රේඛාවකින් ඒකට කියනවා සමමිතික රූප කියලා. හරිද? සමමිතික රූප කියලා. ඒක හරියටම සමාන වෙන විදියට කොටස් දෙකකට බෙදින් බෙදන්න ඕන රේඛාවක් දිගේ. හරිද? ඔන්න අපි ඒක ලියන්න ඕනේ නැහැ. ඒක අපි සුට්ට බලමු. පුතේ ඔන්න මම අඳිනවා කොළයක්. හරිද? දහසක කොළයක් අඳින පුතාලා අඳින්නේ නැහැ. ඔන්න ඔබ කොළයක් ඇඳලා. හරිද? මේ කොළේ හරියටම රේඛාවකින් දෙකට මැදින් බෙදන්න පුළුවන් වෙන්නත් ඕනේ. හැබැයි මේ දෙකට මැදින් බෙදනකොට මේක මේ ඉර දිගේ නවලා මෙහෙම එක පැත්තකට නැවුවට පස්සේ සමානම එක විදියකටම එක මත එක හිටිනවා නම් ඒකට කියනවා සමමිතිකයි කියලා. හරිද? ඔන්න මම පුතාලට ගෙනවා. නෑ එපා අඳින්න එපා. අඳින්න එපා. ඉස්සෙල්ලා අහගන්න සමමිතික රූප කියන්නේ මොකක්ද කියලා. එපා පුතාලා අඳින්නේ නෑ. පුතාලට මම මේක පින්තූරයක් පෙන්නනවා. හරිද? පුතාලා අඳින්න එපා. පුතාලගේ පොතේ තියෙනවනේ සමමිතික මේ ටියුට් එකේ තියෙනවා. ඒක නිසා දැන් අඳින්න යන්න එපා. අපි චුට්ටක් බලමු පින්තූර. හා පිටුවේද යන්න ඕනේ.
පෙන්නනවා ගෙදරක පින්තූරයක්. හරිද? ඔන්න දැන් සමමිතිකයි කියන්නේ මම පුතාලට කිව්වා. මේ තියෙන ගෙදරක පින්තූරයක්. හරිද? ඔන්න ගෙදරක පින්තූරයක් තියෙන්නේ. හරිද? දැන් මම පුතාලට කිව්වා මේ ගෙදරක පින්තූරේ මේ පින්තූරේ සමමිතිකද කියලා බලන්න නම් අපි හරියට දෙකට මැදින් ඉරක් ගහන්න ඕන. නැත්නම් ධාරයක් දිගේ තියලා ඒ රූපේ එක මත එක සිටින විදියට මෙහෙම නැවුවට පස්සේ හරියටම මේ ටික මේ බලන්නකො එක මත එක වැටෙන්න ඕන. ඒ කියන්නේ එක පෙත්තකවත් චුට්ටක්වත් එළියට ඇවිල්ලා තියෙන්න බෑ. ඒ කියන්නේ මේක හරියටම දෙකට මැදි බෙදුවට පස්සේ සමානම තමයි කොටස් දෙකක් ලැබෙන්නේ. ඒ සමානම කොටස් දෙකක් ලැබෙනවද කියලා බලන්නේ අපි ඒක හරියට දෙකට මැදින් නැවුවට පස්සේ එක මත එක පිහිටනවා නම් ඒක සමමිතිකයි. ඔන්න බලන්න දිගැරියට පස්සේ දිගැරියට පස්සේ ඔය වෙන කතා එනවා. මේ බලන්නකෝ. එතකොට මේ ගෙදර එපා දැන් එපා පුතාලා බලා ගන්න ඉස්සෙල්ලා. මෙන්න මේ ඉර දිගේ මේ නැවිච්ච ඉර දිගේ මෙහෙම මෙන්න මේ ඉර දිගෙන් වෙන් කරාට පස්සේ මේ ගෙදර සමාන කොටස් දෙකකට ගන්න පුළුවන්. හරිද? එතකොට මේ සමාන කොටස් දෙකක් එන විදියට අපි නවන රේඛාවට කියනවා සමමිතික රේඛාව කියලා. මොකද කියන්නේ පුතේ? සමමිතික රේඛාව. හරිද? සරලව කිව්වොත් මොනවා හරි පින්තූරයක් සමානව එකම සමානව කොටස් දෙකකට බෙදෙන විදියට වෙන් කරන්න පුළුවන් නම් හරියට මැදින් නිරක් ගහලා ඒකට කියනවා සමමිතික රූපයක් කියලා. එතකොට මේ ගහන රේඛාවට කියනවා අපි සමමිතික රේඛාව කියලා. ඒතර සමමිතික රේඛාව අපි අඳින්නේ කඩිරකින්. කඩිරකින් තමයි අපි අඳින්නේ. ඒ කියන්නේ කෙලින් ඉරක් දිගේ අඳින්නේ නැහැ පුතේ. මෙහෙම කඩිරකින් අපි අඳින්නේ. හරිද? එන්න මෙහෙම කඩිරකින් තමයි අඳින්නේ. චූටි ඉරි වලින් අඳින්නේ ගොඩාක් ලුක් දිගට අඳින්නේ නැහැ. දැක්ක නේද? කෙලින් ඉරක් ගහන්නේ නැහැ. කඩිරකින් කෑලි ඉරකින් තමයි සමමිතික රේඛාව පෙන්නන්නේ. ටීචර් අපිත් කරන්න ඕනද? ගන්න සමමිතික රූපයක් කියන්නේ පුතේ ඒ පින්තූරේ සමාන එකම සමානම කොටස් දෙකකට බෙදෙන විදිහකට හරියට මැදි වෙන් කරන්න පුළුවන් නම් කඩිරකින් වෙන් කරන්න පුළුවන් නම් ඒ වගේ රූප වලට කියනවා සමමිතික රූප කියලා. ඒ සමමිතික රූපද කියලා හරියට බලන්න පුළුවන් වෙන්නේ මේ රේඛාව දිගට පස්සේ මෙහෙම එක මත එක තිබ්බට පස්සේ හරියට මේවා එක මත එක පිටන්න ඕන. බලන්නකො මේ කෑලි දෙක. මේ කෑලි දෙක දෙකේම තියෙනවා එකම ප්‍රමාණයට මේ. දැක්ක නේද? එතන මේ වහලත් හරියටම මැදින් තියෙනවා මේ එක මත එක තිබ්බන් පස්සේ හරියටම බාහිර පින්තූරයක් එනවා. ඒවට කියනවා සමමිතික රූප කියලා. හරිද පුතේ? හරි. එතකොට මං දැන් ඒ වගේ සමමිතික රූප පුතාලට බෝඩ් එකේ ඇඳලා පෙන්නනවා. හරිද? හරි. චුට්ටක් බලාගමුකෝ ඒක අපි ඉස්සෙල්ලා. දැන් අපි කොලයක් අඳිනවා. මේ කොලේ අඳිනකොට සමමිතික රූපයක් විදියට අඳින්න නම් දෙපැත්තම සමානව ගානට තියෙන්න ඕන. නෝ. එතකොට මේ සමමිතික රේඛාව අපි ලකුණු කරන්නේ හැම මේ රූපේ සමානම කොටස් දෙකක් වෙන විදියට හරි වැඩිම ලකුණු කරනවා. ටීචර් ලියන්නද? එපා දැන් උඩට මම කපන්න කියනවා. හරිද? අර දැන් සමමිතික එක මම තව පෙන්නන්නයි මේ කියන්නේ. එතකොට මේ බලන්නකෝ මේක හරියට මැදින් මේ නටුවටත් එක මැදින් බෙදුවට පස්සේ සමානම කොටස් දෙකක් නේද එන්නේ. මේක හරියට දෙකට මැදින් නවල එකමත් එක තියන්න පුළුවන්. අන්න ඒ වගේ රූප වලට කියනවා අපි සමමිතික රූප කියලා. දැන් පුතාලට මම කිව්වා කඩදාසියේ හතුරයි ගන්න කියලා. ළඟින් ගන්නකො. ළඟට ගන්න කොළ. කොළයක් අරගෙන හතුරත් අරන් මේ කඩදාසිය දෙකට නවන්න හරියටම. මොන මම මේ කඩදාසිය ගත්තා. මේ කඩදාසිය තමයි මම ගත්තේ. හරිද? මේ කඩදාසිය හරියටම දෙකට මැදින් මම නවනවා.
පුතාලත් ඒ වගේ නවන පුතාලා ගත්ත කඩදාසිය. දෙකට මැදින් නවන. දෙකට මැදින් නේද? ඔව් කමක් නෑ. මම පොඩි කැල්ලක් ගත්තේ පුතාලට කැමරේකට අල්ලන්න බෑ මට ලොකු කොලයක් උඩෝකි. ඒකයි. පුතාලා ගන්න එකට කමක් නෑ ඕනම විදියට. හරිද? දැන් මේ නවපු මෙන්න මේ පැත්ත තියෙනව නේද? ඒතර මේ පැත්ත මේ ඉරිච්ච පැත්ත නැති පැත්ත අපි කපන්නේ නෑ. ඒ පැත්ත මෙහෙම අත තියාගෙන පුතාලා කැමති හැඩයක් කපන්න. කැමති හැඩයක් කපන්න. කැමති හැඩයක් කපන්න සමනලයේ පින්තූරයක් හරි. මෙහෙම රූපයක් කපන්න මොකක් හරි කැමති හැඩයක්. ඔන්න මම කපපු හැඩේ. හරිද? දැන් මේක දිගෑරියට පස්සේ මෙන්න මේ පින්තූරේ තමයි ආවේ මට. ලබු ගෙඩියක් වගේ නේද? එහෙම නේද? ඔව්. දැන් එතකොට මේ පින්තූරේ පුතේ සමමිතික පින්තූරයක්. ඇයිද දන්නවද මේක හරියට දෙකට මැදි මෙහෙම නැමිලා තියෙන්නේ. දැක්කද? ඒ නැවුනට පස්සේ දිගේ නැවුවට පස්සේ මෙහෙම මේ දෙපැත්තම මේ පළු දෙකම එකම සමානයි. එක මත එක තියන්න පුළුවන් හරියටම. නේද? එතකොට ඒ රූප වලට කියන අපි සමමිතික රූප කියලා. දැක්ක නේද? එතකොට මේ නවන රේඛාවට තමයි සමමිතික රේඛාව කියලා. එතකොට අපි සමමිතික රේඛාව ලකුණු කරන්නේ කඩ ඉරි වලින්. කැඩිච්ච ඉරි වලින්. එක දිගට ඉරක් ගහන්නේ නේ. මම පුතාලට ඒකට ලකුණු කරලා පෙන්නන්නම්කෝ. සමමිතික රේඛාව ලකුණු කරන්න කිව්වහම මෙන්න මේ වගේ කඩිරි වලින් තමයි අපි ලකුණු කරන්නේ. ඒකට නවපු රේඛාව දිගේ තමයි නම් ලකුණු කරන්නේ හරියටම. දැක්ක නේද? ඒතර සමානවම කොටස් දෙකකට එන විදියට දැන් පොලිසිය මෙහෙම කියන්න පුළුවන් නම් ඒ රූප වලට කියනවා සමමිතික රූප කියලා. හරිද? දැන් පුතාලට මේ වගේ හැඩතල කීපයක් කපලා මට පෙන්නන්න. කොලයක් දෙකට නවන්න පුතාලා කැමති හැඩයක් කපන්න. ඊට පස්සේ දිග අරින්න. දිග ඇරලා මට පෙන්නන්න මෙන්න මේක සමමිතිකද නැද්ද කියලා. හැඩ හතරක් කපන්න ඉක්මනට. එයා කරන්නේ පුතාලා කඩදාසියේ නමලා ඒ නැම්ම දිගේ තමයි ලස්සනට හැඩයක් කපන්නේ. හරිද? Did you check in soundtrack is covered? Check inside, dude. ඊට හැඩ හතරක් කපන්න ඕනේද? ඔය හැඩ හතරක් කපන්න. නවලේ කපන්නේ නවලා අර මේ දිගාරින පුළුවන් පැත්තට තමයි කපන්නේ අපි. අර මැදේ ඉලක්ක කරන්නේ ටීචර් කැපුවා. හා අපල ඉවරයි. ටීචර් මේ හරියද? ටීචර් මගේ එක පේනවද? ඔව්
පුතේ පොඩ්ඩක් බලමු. හරි පුතාලා පෙන්නන්න බලන්න පුතාලා කපුපුවා කැමරා එකට අල්ලලා පෙන්නන්න දැන් හැමෝම. පොඩ්ඩක් ඉන්නකො I saw her in a place. I can't remember where's the place. හරි ගෙසදු හොඳයි. ලස්සන ගෙයක් කපලා තියෙනවා නේද ගෙසදු? හොඳයි. තා අනිත් එක හදන් හතරක් මම කපන්න කිව්වා. නිශාය කපපු හතරම පෙන්නන්න පැටිය. නිශාය හાર્ට් එකක් වගේ එකක් කපලා තියෙනවා. very good. හරි. ඔව්. පුතේ දැන් කවුද ගයේෂ් පෙන්නන්න නිශාය හරි. very good. නිශාය හරි. ගයේෂ් පෙන්නන්න කපපු ටිකමට. ගයේෂ් මම දැන් කොනකින්ද බලාගෙන යන්නේ කපපු කැපුවේ කවුද කියලා. ගයේෂ් තාම පෙන්වෙන්නේ නැහැ. ඒක තමයි. ඇයි කැපුවේ නැත්තේ? ඇයි කැපුවේ නැත්තේ? ඉක්මනට කපනවා. හා. ඊළඟ සෙහස්නි. ටීචර් ඔව්. සෙහස්නි. අපනවා තාම. ඉස්රාක් පෙන්නන කපපු ටික. ඉගර්ලා පෙන්නන්න ඉස්රාක්. පෙන්නන්න පුතේ. එකයිද කැපුවේ තරුංගලයක් දාවේ. very good. හොඳයි ඉස්රා. කොතෙනෝලි පෙන්නන්න පුතේ. දැන් ගෙසදු මං ඊළඟ වටේ එනකොට පින්තූර හතරක් කපලා තියෙනවනේ ගෙසදු. සෙනෝලි පෙන්නන්න පුතේ. සෙනෝලි කැමරා එකට අල්ලන්න පුතේ. හා අනිත් ටිකක් පෙන්නන්න සෙනෝලි ඉක්මනට. හරි. very good. අලීෂා පෙන්නන්න. කේෂාන් පෙන්නන්න. කේෂාන්. හා එතකොට කේෂාන් අර කපනකොට නිකන් රවුමක් වගේනේ ඇවිල්ලා තියෙන්නේ. පොඩ්ඩක් ගැට්ටක් දාලා දෙකට නවලා ආපහු ලස්සනට හැඩ කරලා ගන්න. අලීෂා පෙන්නන්න. හොඳයි. ටීචර් ඔව් අලීෂාගේ ටීචර් මේ හරිද? හරි. ඔය කේස් මේ මොනවයි ගයේෂ් මොනවද ඔය පෙන්නන්නේ? කපපු විතර පෙන්නන්නේ. හරි නිශාය හොඳයි. සමමිතික රේඛාත් ලකුණු කළා නිශාය. පුතේ දැන් ඔයාලගේ ඔව් හරි. විහාන්ස හරි. හසදි පෙන්නන්න පැටියෝ. හසදි පෙන්නන්න පුතා කපපු එක පුතේ. හොඳයි. ලොකු එකක් නේද? මරියම් ටීචර් හරි. ටීචර් හොඳයි දෙවුලිනි. දෙවුලිනි ලස්සන මලක් කපලා නේද දෙවුලිනි? හොඳයි. ලස්සන මලක් කපලා. ඔව්. හරි. දැන් පුතාලා හැමෝම හිටපුවා නේද? ටීචර් ඔව්. දැන් පුතාලට පේනවා පුතාලා නවපු රේඛාව තියෙනව නේද? දැන් මේ නවපු රේඛාව දිගේ සමමිතික රේඛාව ලකුණු කරන්න. කඩයිලකින් තමයි රේඛාව ලකුණු කරන්නේ. හරිද? දැන් ඔන්න පුතාලා ඔන්න ඉෂාය හරි. දැන් පුතාලා කපපු පින්තූර හරියටම දෙපැත්තට සමානයි. සමාන වෙන්නේ මෙන්න මේ ඉරෙන් නැවුවට පස්සේ. ඒ රේඛාවට කියනවා අපි සමමිතික රේඛාව කියලා. ඒතර සමමිතික රේඛාව ලකුණු කරන්නේ කඩයිරි වලින්. Teacher, ඔව්. tinta වලින්ද රේඛාව අඳින්නේ. පාට පැන්සලකින් අඳින්න. එතකොට ටීචර් පේනවා. හරියටම නවපු රේඛාව තියෙන්න ඕනේ. නවපු ඉර දිගේ වෙන්න ඕනේ නැත්නම් වැරදි පුතේ. ඇයි ඒක දිගේ නැවුවන් පස්සේ එකමත් එක තියන්න පුළුවන් නම් ඒක තමයි සමමිතික රේඛාව කියන්නේ. සමමිතිකයක් වෙන්නේ එහෙමයි. හරිද? දැන් පුතාලා මේ කරපු ටික කපපු ටික අලවන්න ඕන පුතාලගේ පොතේ. ගම් එක තියාගන්න කිව්වේ ඒකයි මම. මාතෘකාවල යන සමමිතික රූප කියලා අලවන්න ලස්සනට පුරස් කරලා. දැන් එතකොට පුතාලට ආපු හැම පින්තූරයක්ම ලස්සනට හරියටම දෙකට මැදින් බෙදන්න පුළුවන් වෙන්න ඕනේ. අපේ ඇඟත් එහෙමයි පුතේ. අපේ සිරුරත් මිනිස් සිරුරත් හරියට දෙකට මැදින් ඉරක් ගහන්න පුළුවන් නේද? මෙහෙම ඉරක් ගැහුවොත් එක හැක් යනවා.
නහයෙත් හරියට මැදින් ගියොත් කොටසක් යනවා. කටිනුත් කොටසක් යනවා. අතිනුත් යනවා. අපේ මේ ඇඟත් මෙහෙම උඩ ඉඳන් පහළට ඉලක් ගහලා සමමිතික රේඛාවක් දිගේ බෙදලා බෙදන්න පුළුවන්. ඒතර මිනිස් රූපයක් සමමිතික රූපයක්. Hi, Mo, you have a big nose. හරිද ඇලෙවුවද පුතේ? ඊට ගන්නව සමමිතික රූප කියන්නේ මොකක්ද කියලා. මොනවා හරි පින්තූරයක් හරියට දෙකට මැදින් දෙදුවට පස්සේ සමානම කොටස් දෙකක් ලැබෙනවා නම් මේ රූප වලට කියනවා අපි සමමිතික රූප කියලා. හැබැයි ඒ නවනකොට එකමත් එක තියන්න පුළුවන් විදිහට තමයි අපි දෙකට මැදි බෙදන්න වෙන්නේ. ටීචර් ඔව්. ටීචර් How much memory you have? I have How much? Huh? How much memory? I have external memory 256. Teacher. I have one. I can say everything. Can I say one? ටීචර් ඇයි? උදාරට මම ඊට පස්සේ කිව්වා සායන් ටිකකුත් ලං කරලා තියාගන්න කියලා නේද? තියාගත්තද හැමෝම? තියාගත්ත නම් දැන් කරලා බලමු නැත්නම් පස්සේ කරලා බලන්න. ඒකෙත් අපි කොලයක් අරගෙන පොඩි කොලයක් ගන්නවා. කොලයක් අරගෙන ඒ කොලේට සායම් බිඳුවක් දා ගන්නවා. සායම් බිඳුවක් දාගන්න. සායම් බිඳුවක් දාලා හරියටම බිඳුවක් විදිහට දාගන්න පුතේ. ඊට පස්සේ ඒකත් හරියටම මෙහෙම නවන්න. නවලා මෙහෙම අතින් චුට්ටක් එහාට මෙහාට කරන්න. ඇයි අපි මූණ නරක් කරන් ඉන්නේ? පුතාලට මම කිව්වේ කොලයක් ගන්න කියලා සායම් බිඳුවක් දාලා කොලේ හරියට මේ නවලා ඒක මෙහෙම අතින් විසිරවන්න. ඊට පස්සේ දිගහැරලා බලන්න ආපු මේ පින්තූරේ මොකක්ද කියලා. දිගහැරලා බැලුවට පස්සේ පුතාලට පේන්නේ. ඔව්. ඒකට පුතාලට ලැබිච්ච පින්තූරේ හරියටම සමමිතික ආවද කියලා බලන්න. පුතාලට මම කිව්වේ රේසියම පහසුවෙන්ම හොයාගන්න පුළුවන් පුතාලගේ නිල් බෝතලේ ගන්න කියලා. එහෙම නැත්නම් වෝටර් කලර්ස් තියෙනවා නම් ඒක ගත්තට කමක් නැහැ. ටීචර් ඔව් ගෙසඳ හොඳයි. ටීචර් ඔව් බලන්න පුතාලා ටීචර් කපු පින්තූරේ හරියටම දෙකට මැදින් බෙදන්න පුළුවන් නේද? මේ ඉර දිගේ මෙහෙම නෑවන්න පුළුවන් මේ. ඔව් ටීචර් ඔව් එතකොට මේ පින්තූරේ බලන්න ඔව් පරා හොඳයි. පරහට ටීචර් වගේ පින්තූරයක් එන්නේ. හසදි හොඳයි. එතකොට මේ පින්තූර වල අපි කියනවා සමමිතික පින්තූරයක් කියලා. දෙකට බැඳින් බෙදුවට පස්සේ සමාන වෙනවා නම් එකම වගේ එනවා නම් ඒවට කියනවා සමමිතික පින්තූර කියලා. සමමිතික රූපයක් ලැබෙන්නේ. හරි නේද? පුතාලා දැන් ගෙදරදී විහංස හොඳයි. very good. හැමෝම මට පෙන්නන කැමරේකට අල්ලලා පුතාලා ඒ වගේ තව මේ සායන් දාලා විවිධ පින්තූර මම මේ හදලා පොතේ යලවන්න සමමිතික රූප. කේෂා ලස්සන පින්තූරයක් ඇවිල්ලා. නේද කේෂා? හොඳයි. කො සෙනෝලි? ඔව් සෙනෝලිගෙත් හොඳයි. කො ගයිස්? අනේ ටීචර් මේකත් බලන්නකෝ. දෙවලිනි දෙවලිනිගෙත් හොඳයි. ගෙසඳු ෆර්හා අප බලන්න
පරහා Penno. පෙන්නන පැටිය පරහා हाँ very good को විහාන්සා ආපහු පෙන්නන පුතේ මම දැන් බලාගෙන යන්නේ කරපු කට්ටිය කවුද නැත්තේ කවුද කියලා ගායේෂ් කැමරා එකට අල්ලන්න ගායේෂ් හොඳයි අලීෂා very good අලීෂා යූසුෆ් को යූසුෆ් हाँ හරි එහෙනම් පුතේ පුතාලට ඔය ආපු Teacher. පිටුරේ දෙකට මැදින් වෙන් කරන්න පුළුවන් ඉබ්‍රාහීම් ආපහු පේන්නේ නැතුව ගිහින් ඒවට කියන්නේ අපි සමමිතික පින්තූර කියලා Teacher. ඔව් හරි Teacher. ඔව් හරි හරි දැන් හැමෝම හරි නේද පුතේ ගායේෂ් තාම කඩවද ඉතින් දැන් පුතාලට දැන් අප අඳුර ගන්න පුළුවන් සමමිතික පින්තූර මොනවද සමමිතික නොවන පින්තූර මොනවද කියලා නේද පුතාලට දීපු පැවරුමේ කරන්න පුළුවන් නේද දැන් හැමෝටම පුළුවන් නේද අපි බලමු පැවරුම පොඩ්ඩක් और 100% चार्ज कराने को नहीं मैं Puluhan teacher. ඔව් නෑ ගණන් එක. ඔව් බලමු පැවරුම මොනවද කරන්න තියෙන්නේ කියලා පුතාලා ගෙදරදී කරන්න. සමිතිය පළවෙනියට තියෙන්නේ පුතේ රටාව සම්පූර්ණ කරන්න. ඊළඟට එන්න ඕන හැඩය අඳින්නයි තියෙන්නේ. හරිද? ඒක කරන්න පුළුවන්. ඊළඟ පැත්ත මම පෙරලනවා. ඔව්. හරි. ඔන්න පුතේ සමමිතික රේඛා අඳින්න තියෙන්නේ. එතකොට පුතාලට මේ දීපු පින්තූර වල කොටු තියෙනවා. එතකොට කොටු ගණනත් එක්ක හරියටම පුතාලට බලලා වෙන් කරන්න පුළුවන් සමමිතික රේඛාව වෙන්නලා. හරිද? පුතාලා මතක තියාගන්න සමමිතික රේඛාව ලකුණු කරනකොට කඩේරි තමයි ලකුණු කරන්නේ. හරිද? කඩේරි ලකුණු කරන්නේ. එතකොට සමමිතික රේඛාව පුතාලා ලකුණු කරන්න ඕන ඕවයි. ඊට පස්සේ සමමිතික පින්තූරයක් එන විදියට අනෙක් පැත්ත සම්පූර්ණ කරන්නයි තියෙන්නේ. ඉතින් කොටු දැලක් දීලා තියෙනවා. ඒ කොටු දැලක් එක්ක නිවැරදිව ලස්සනට අඳින්න ඕන. ඔය වැඩ ටික කළා පුතාලා මට එවන්නේ අඟහරුවාදට. හරිද? අඟහරුවාදා පහට කලින් එවන්න ඕන. හරිනේ? එකේ නංගිලාටත් කියලා තියෙන අඟහරුවාදා, ඔයගොල්ලන්ටත් කියලා තියෙන අඟහරුවාදා. එතකොට ඊට කලින් වැඩ ඉවරුණා නම් පුතාලා එවන්න. එතකොට මට එවන පිළිවෙලට බලලා එවන්න පුළුවන්. නැත්නම් ගැලරි ෆිල් වුණාන් පස්සේ බලන්න අමාරුයි. හරිද? ඊට පස්සේ පුතාලා අඟහරුවාදා තමයි මම අන්තිම දවසේ දෙන්නේ. අඟහරුවාදායින් පස්සේ කවුරුවක්වත් එවන්න බෑ. ඊට කලින් ඉවර කරලා එවන්න ඕන පැවරුම. හරිද? හරි නේද? හරි. දැන් පුතේ පරිසරය පාඩමට යනවා අපි. පරිසරයේ ටියුට් එක ගන්න. මේ ටිකනේ පාඩම අපි ජලය සමග ජලය කියා දුන්නා. Ne Afrin. Teacher, that පරිසරයේද? කියන්නනේ මකරන්නේ කියලා අර පාඩම කරන්නකො. හරිද පුතේ දැන් හැමෝම පාඩමට ලේස්ති වෙන්න මට දැන් වෙන කතා කරන්නේ වැහිනවා. ටියුට් එක පෙරලා ගන්න හැමෝම ගමනාගමනය තමයි පුතේ අන්තිම අපේ මේ අද පාඩම. කලින් පාඩම මං කියා දීලා ඇත්තේ. හරිද? ගත්තද පුතාලා ටියුට් එක අතට? teacher. හා. teacher. හරි. දැන් හැමෝම ලේස්ති ඇති නේද? How teacher? teacher. Hello teacher. හරි පුතේ.
අලීෂා පේන්නේ නැති වෙලා ගිහිල්ලා අලීෂා ගෙසඳු හරියට වාඩි වෙන ගෙසඳු ටියුට් එක අතර ගන්න. Assalamualaikum teacher. හරිද පුතේ? Oh teacher. හරි යූසුෆ් දැන් නම් හොඳට එළිය තියෙන තැනක වාඩි වෙලා ඉන්නවා වගේ. පුතේ අපිට ගමනාගමනීය පාඩමට ඉස්සෙල්ලාම තියෙන ක්‍රියාකාරකම තමයි පුතේ අපේ පාසලේ ඉඳලා පාසල අවට තියෙන ප්‍රධාන ස්ථාන හඳුනා ගන්නයි තියෙන්නේ. හරිද? ඒ ස්ථාන හඳුනගෙන ඒ ස්ථාන වලට යන ගමන් මාර්ග දල සිතියමකින් අඳින්නයි තියෙන්නේ. ඊට කලින් අපි ඉස්සෙල්ලා බලනවා අපේ පාසල අවට ඇති ප්‍රධාන ස්ථාන මොනවද කියලා. එතකොට පුතාලගේ පාසල අනුව පුතාලගේ පාසලට අවට තියෙන ප්‍රධාන ස්ථාන එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. හරිද? මම සමස්තයක් විදියට පොදු විදියට තමයි මම මේ අරගෙන තියෙන්නේ. හරිද? එතකොට අපේ පාසල ඇලෝසියස් එකනේ. ඇලෝසියස් එකට අවට ප්‍රධාන ස්ථාන තමයි මම නම් කරන්නේ. එතකොට පුතාලගේ පාසලත් එක්ක ඊ ස්ථාන වෙනස් වෙන්න පුළුවන්. හරිද? පුතාලා පාඩම අපි අහගෙන ඉමු. එතකොට පුතාලට අදහස තේරුම් ගන්න පුළුවන්. මොකද හැමෝගෙම ඉස්කෝලෙත් එක්ක මට හදන්න බෑනේ ප්‍රසන්ටේෂන් එක මම පොදු විදියට අරගෙන තියෙන්නේ. හරිනේ පැටියෝ? ඔන්න අපේ පාසල අවට ඇති ප්‍රධාන ස්ථාන තමයි පන්සල. හරිද? පන්සල තියෙනතර පුතාලගේ පාසලට පාසල අවට ඇති ප්‍රධාන ස්ථානයක් වෙන්න පුළුවන් පන්සල. නැත්තම් පල්ලියක් තියෙන්න පුළුවන්. හරිද? ඔන්න පාසල තියෙනවා. ඒකම මේ තියෙන්නේ මුස්ලිම් පල්ලියක්. හරිද? මේ තියෙන්නේ මුස්ලිම් පල්ලියක්. Teacher polisiya. ඔව් පල්ලිය තියෙනවා. ඊට පස්සේ පුතේ මේ තියෙන්නේ අපේ ක්‍රිස්තියානි පල්ලිය. අපේ පාසලත් එක්කම තියෙන්නේ පල්ලිය. ඒකයි දැන් මම පුතාලට කිව්වනේ මේ පාඩම අපි හැදුවේ අපේ පාසලේ ඉන්න. හරිද? අපේ පාසලත් එක්ක කේන්ද්‍ර කරගෙන තමයි මම හැදුවේ. හරිද? ඔව් ඔන්න පන්සල තියෙනවා. පල්ලිය තියෙනවා පාසල පිටිපස්සේ. ඊට පස්සේ ක්‍රිස්තියානි පල්ලිය තියෙනවා. ඊට පුතාලගේ පාසල් වලටත් මේ වගේ ස්ථාන තියෙන්න පුළුවන්. හරිද? මේ තියෙන්නේ කෝවිල. කෝවිල. හරිද? ප්‍රධාන ස්ථාන. ඊට පස්සේ ඊට අමතරව බස් නැවතුම් පොළ නේද? ඊට පස්සේ ධර්මපාල උද්‍යානය ඒ වගේ තියෙනවා අපට. ඒ වගේම දුම්රිය ස්ථානය නේද? ඒවත් තියෙනවනේ. එතකොට ඒ වගේ ප්‍රධාන ස්ථාන කිහිපයක් තියෙනවා අපේ පාසලේ අවට. එතකොට පුතාලගේ පාසල අවට ප්‍රධාන ස්ථාන නොයෙක් විදියට තියෙන්න පුළුවන්. හරි නේද? එතකොට පුතාලගේ පාඩම යන්නේ පුතාලගේ ඉස්කෝලේ කරනකොට පුතාලගේ පාසල කේන්ද්‍රගෙන කරගෙන ඒ අවට තියෙන ස්ථාන තමයි පුතාලා කියන්න ඕන. හරිද? දැන් අපි මේ ස්ථානවලට ගමන් කරනවා. ඒවට කියනවා මම්මාවත් කියලා. මේ තියෙන්නේ අපේ ගාලු නගරය නේද? ගාල්ලේ. එතකොට මේ මැද තියෙන්නේ ග්‍රවුන්ඩ් එක. දැක්ක නේද? එතකොට අපි ගමන් කරනවා අපේ පාසලේ ඉඳලා බස් නැවතුම් පොළට. හරිද? ඊට පස්සේ පුතේ අපි මේ අපි කිව්වනේ දැන් මේ ස්ථානවලට අපි ගමන් කරනවා කියලා. එතකොට අපි ගමන් කරන්නේ මාර්ග ඔස්සේ. ඒවට කියනවා මම්මාවත් පාරවල් කියලා කියනවා. එතකොට ඒවට යන පාරවල් හැම ස්ථානයකටම යන පාරවල් එකම විදියේ නැහැ.
මේ මාර්ගත් අපි එක විදියට නම් කරනවා. විවිධ නම් වලින් අපි භාවිතා කරන විදිය අනුව විවිධ නම් වලින් හඳුන්වනවා. එතකොට මේ ස්ටෑන්ඩ් එක අපි කීතේමු ගාල ටවුන් එක නෙමෙයි තියෙන්නේ. එතකොට මේ පාර මේ මෙතන තියෙන පෙන්නලා තියෙන පාර හදලා තියෙන්නේ තාර දාලා. අපි ඒකට කියනවා තාර පාර කියලා. පුතේ අපි පාඩම තමයි ඉස්සෙල්ලාම අපි ගමන. එතකොට අපේ පාසලේ ඉඳන් අපේ පාසල අපට තියෙන ප්‍රධාන ස්ථාන අඳුනගත්තා. අපි එතකොට ඒ ස්ථාන වලට යන මාර්ග තියෙනවනේ අපි ගමන් කරන මාර්ග. එතකොට මාර්ග විවිධ මාර්ග වර්ග තියෙනවා. අපි ඒව තමයි දැන් හඳුනගන්නේ. එතකොට මෙන්න මේ වගේ තාර දාපු හොඳ පාරවල් වලට කියනවා අපි තාර පාර කියලා. ඊට පස්සේ පුතේ ඔයාලා දැකලා තියෙනවා මෙන්න මේතන මේ කොටුවේ තියෙන්නේ කොටුවේ අපි කොටු බැම්ම උඩ යනවා. එතකොට ඒතන තියෙන්නේ අඩිපාරක් නේද? එතකොට මිනිස්සු මේ පයින් ගමන් කරලා ඒ හැදිච්ච පාරකට කියනවා අපි අඩිපාරක් කියලා. එතකොට ඒවයි වාහනේ යන්නේ නේද? පුතාලා දන්නවනේ මේ පාරේ අපි වාහනේ යන්නේ නැහැ කියලා. මිනිස්සු නිකන් පයින් ගමන් කරන්නේ. එතකොට අඩිපාරවල් ඕන තරම් තියෙනවා. දැන් අපි හිතමු පුතාලගේ ගෙදර වත්තේ කියලා. එතන වත්තේ තැනකින් තවත් තැනකට යන්නේ මේ වගේ පොඩි අඩිපාරවල් තියෙන්න පුළුවන්. තේ කෑල්ලක් තියෙනවා නම් කුරුන්දක් තියෙනවා නම් අපි ඒකට යන්නේ අඩිපාර දිගේ. නේද මිනිස්සු ගිහිල්ලා එතනින් පාරේ යන්තම් හැදිලා. ඒවට කියනවා අඩිපාර කියලා. එතකොට ඒවයි වාහනේ යන්නේ නැහැ. ඊට පස්සේ පුතේ මෙන්න මේ වගේ පාරවල් තියෙනවා. ඒකේ තාර දාලා නැහැ. පස් දාපු පාර පස් හැදිලා පස් තියෙන්නේ. ඒ පාරට කියනවා ගුරු පාර කියලා. ගුරු පාර කියලා කියන්නේ පස් තියෙන්නේ. තාර දාලා කොන්ක්‍රීට් දාලා මුකුත් නැහැ. දැන් නම් ඔයගේ පාරවල් හොයාගන්න කොන්ක්‍රීට් දානවනේ නේද? නැත්තම් ඉන්ටර්ලොක් අල්ලනවනේ. ගුරු පාර කියලා කියනවා මේ වගේ පාරවල්. මෙන්න මේ පාරට කියනවා මේ පාර තියවයි කොන්ක්‍රීට් දාලා තියෙන්නේ. අපි කොන්ක්‍රීට් පාර කියනවා. කොන්ක්‍රීට් පාර කියලා. ඒව තමයි පුතේ අපි ගමන් කරන පාර මම්මාවත් වර්ග. ගුරු පාර, කොන්ක්‍රීට් පාර, ඊට පස්සේ අඩි පාර, තාර පාර. මේ ඉස්සර නම් කරත්තට ගියානේ. එතකොට කරත්ත පාරවලුත් තිබුණා ඉස්සර. හරිද? දැන් එහෙම නෑ නේද? දැන් කරත්ත වලින් ගම යන්නේ නෑනේ. ගුරු පාර ටීචර්. ගුරු පාර කොන්ක්‍රීට් පාර. ඊට පස්සේ පුතේ අපි දැන් පුතාලත් එක්ක ළඟ ඉඳන්නේ අපි පාඩම කරන්නේ. ඊට පස්සේ අපි අහනවා පාසලට පුතාලා පැමිණෙන්නේ කොහොමද කියලා. ඉතින් අපි පාසල් පන්තියක ළමයින්ගෙන් අහුවොත් පුතාලා පාසල් යන්නේ කොහොමද කියලා අපිට විවිධ උත්තර ලැබෙයි. සමහර අය යනවා පයින් යනවා නේද? පයින් යනවා. අපි ගෙවල් ගොඩාක් පාසලට ගොඩාක් ළඟ නම් පයින් තමයි යන්නේ. වාහනයක් ඕන වෙන්නේ නැහැ. ඊට පස්සේ ටිකක් දුර නම් අපි පාපැදියෙන් ගමන් කරනවා නේද? මේ තියෙන්නේ පාපැදියෙන් යනවා. ඊට පස්සේ පුතේ තව සමහර පුතාලා බස් එකෙන් එනවා නේද? බස් එකෙන් එන අය ඉන්නවා. බස් එකෙන් එන අය ඉන්නවා. එහෙනම් පුතාලා ඉස්කෝලේට එනවා පයින් එනවා, පාපැදියෙන් එනවා, බස් එකෙන් එනවා. ඊට පස්සේ ස්කූල් වෑන් එකෙන් එනවා. පුතාලා ගොඩක් කට්ටිය හිම එනවනේ නේද? පාසල් වෑන් රථයෙන් අපි එනවා. ඊට පස්සේ 3 wheel වලින් එනවා නේද? 3 wheel එකෙන් එනවා. දුම්රියෙන් එන අයත් ඉන්නවා නේද? දැන් අපි හිතමු බොනවිස්ටා කියලා. දැන් බොනවිස්ටා එකේ අය සමහර වෙලාවට හබරාදුව, කතලුව පැත්තින් නම් එනවා නම් ඒගොල්ලන් මේ දුම්රිය භාවිත කරනවා ඒ වෙලාවට නේද? දුම්රියෙන් එන අයත් ඉන්නවා. ඊට පස්සේ පුතේ යතුරු පැදියේ නේද? යතුරු පැදියෙන් එන අය ඉන්නවා. තාත්තලාත් එක්ක එනවා නැත්නම් අම්මත් එක්ක එනවා. ඊට පස්සේ කාර් එකෙන් එන අය ඉන්නවා. ඒකට කියනවා මෝටර රථය නැත්නම් පෞද්ගලික වාහන. එතකොට අපි තමන්ගේම එකක් නම් අපි කියනවා පෞද්ගලික වාහන. බස් රථයෙන් දුම්රියෙන් එනවා නම් අපි කියනවා පොදු බස් මේ පොදුවේ භාවිත කරන වාහනකින් එනවා. ඔන්න ඒ ආකාරයට තමයි අපි විවිධ ළමයි පාසල් පැමිණෙන්නේ නේද? පයින් ඊට පස්සේ පාපැදියෙන්, දුම්රියෙන්, ත්‍රිරෝද රථයෙන්, මෝටර් සයිකලෙන්, කාර් එකෙන් නේද? ඒවා නැත්නම් වෙන පෞද්ගලික වාහනයකින් එනවා.
එතකොට පුතේ මං කිව්වනේ අපි පයින් ගමන් කරනවා කියලා. එතකොට හැම තැනටම අපි වාහන වලින් යන්නේ නෑනේ. නේද? එතකොට පයින් ගමන් කරන වෙලාවල් තියෙනවා අපි. අපි ඕනේ තරම් පයින් ගමන් කරනවා. එතකොට පයින් ගමන් කරනකොට පිළිපැදිය යුතු නීති රීති තියෙනවා. ඒ කියන්නේ අපට ඕන විදියට ගමන් කරන්න බෑ පාරේ යනකොට. නේද? අපි නීති වලට එකඟ වෙලා තමයි නීති වලට කොටු වෙලා තමයි අපි මේ ගමන් බිමන් යන්න ඕනේ. එහෙම යන්නේ පුතේ අපිට සිදුවන අනතුරු වළක්ව ගන්න තමයි නීති රීති තියෙන්නේ. එහෙනම් පුතේ පදික ඉන්නටම් පයින් ගමන් කරන්නන් පිළිපැදිය යුතු නීති රීති තියෙනවා. පළවෙනි එක තමයි පදික මාරුවෙන් පමණක් අපි පාර මාරු වෙන්න ඕනේ. අපි පයින් යනකොට අපි හිතමු කඩේ කියලා අපි වොනම් ගියා ටවුන් එකට නගරයට ගිහිල්ලා අපි යනවා බඩු ගන්න. ඒතර කඩේ සාප්පු වලට යනවා. එතකොට අපි එහෙම යනකොට අපට ඕන තැනින් අපි පාර මාරු වෙන්න බෑ. එහෙම මාරු වුණොත් අපි අනතුරු වලට ලක් වෙන්න පුළුවන්. ඒතර මාරු වෙන්න පාර මාරු වෙන්න විශේෂ ස්ථානයක් නම් කරලා තියෙනවා. ඒකට කියනවා අපි පදික මාරුව කියලා. ඉතින් ඉස්සර නම් පදික මාරුව තිබුණේ කහ පාටින්. කහ වර්ණේ දැන් දැන් අපි කියන එකට සුදු ඉර කියලා. ඉස්සෙල්ලා අපි කිව්වා කහ ඉර කියලා. නැත්නම් අපි පොදුවේ කියමු පදික මාරුව කියලා. ඒකට කියන්නේ පදික මාරුව කියලා. අපි පදික මාරුවෙන් විතරයි පාර මාරු වෙන්නේ. නේද? දැක්ක නේද? මේ පදික මාරු වෙනවා. එතකොට වාහන දෙපැත්තේ ඉන වාහන නවත්තගෙන ඉන්නවා. අපිට සිග්නල් ලයිට් එකක් තියෙනවා. ඒ ලයිට් එක අපිට නියමිත සංඥාව ලැබුණට පස්සේ අපි පාර මාරු වෙනවා. එතකොට අනතුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ගමන් කරනකොට පාරේ දකුණු පසින් විතරයි ගමන් කරන්න ඕන. මේ යන කෙනා දැන් යන්නේ පාරේ වම් පැත්තෙන්. ඒක වැරදි. ඒකයි වැරදි ලකුණක් යොදලා තියෙන්නේ. දැක නේද? අපි ගමන් කරන්න ඕන දකුණු පසින් පමණයි. එහෙනම් ඔන්න පයින් ගමන් කරන්නන් පිළිපැදිය යුතු නීති රීති. පදික මාරුවෙන් පමණක් පාර මාරු වීම, දකුණු පසින් ගමන් කිරීම. ඒ වගේම අපි ගමන් කරනකොට පදික වේදිකාව භාවිත කරන්න ඕන. හරිද පුතේ? පදික වේදිකාව ගමන් කරන්න ඕනේ. දැක්ක නේද? මේ අක්කලා අයියලා වගේ පදික වේදිකාවෙන් යනවා. හැබැයි මම පුතාලට රවුම් කරලා පෙන්නලා තියෙනවා එක්කෙනෙක් පදික වේදිකාවෙන් එළියේ තමයි යන්නේ. එතකොට එයා කරන්නේ වැරද්දා. දැක්ක නේද? අපි යන්න ඕන පදික වේදිකාවේ විතරයි. එතකොට අපට අනතුරු සිද්ධ වෙන්නේ නැහැ. එතකොට පාර යන්නේ වාහන. අපි පදික වේදිකාවෙන් ගමන් කරන්න ඕන. දැක්ක නේද? පුතේ මම එතනට එනකම් විතරක් අද පාඩම කරලා නතර කරනවා. හරි නේද? ගොඩාක් කියා දුන්නාන් පස්සේ පුතාලට අමතක වෙනවා. දැන් පුතාලා ඔතනට එනකම් හොඳට කියව ගන්න. අපි දෙකට ක්ලාස් එක නතර කරනවනේ. හොඳද? පුතේ දැන් අපි ඉස්කෝලේ දැන් ලොකු අයියලා අක්කලාට නම් පටන් ගන්නවා කියලා තියෙනවා නේද? ඒගොල්ලන්ට පටන් ගන්නවා. හැබැයි පුතේ වෙනද ගිය සැරේ වගේ නෙවෙයි මේ සැරේ පාසල පටන් ගත්තට අපිට තියෙන අනතුරු අඩු වෙලා නැහැ. නේද? අපේ රෝගයෙන් තියෙන අවදානම අඩු වෙලා නැහැ. අවදානම එන්න වැඩි. නේද? ලෙඩ ඒ කියන්නේ ඒවා අපිට මේ රෝගේ තුරන් වෙලා නැහැනේ. හැම පැතිරිලා තියෙනවා. ඉතින් ඒ අනතුර තියෙද්දි තමයි පාසල් පටන් ගන්නෙ. නේද? ඉතින් පුතේ ඒ වුණාට අපි ඕගොල්ලන්ට තාම කොහොමත් පාසල් පටන් ගත්තේ නැහැ. පටන් ගත්තත් මේ ප්‍රශ්න ඉවර වෙනකන් අපි මේ ක්ලාස් එක විවෘතව තියන්නේ නැහැ. ඒ කියන්නේ ඕපන් ක්ලාස් එක තියන්නේ නැහැ. ටීචර් මේ සිප් නදියකට ඇවිල්ලා. මේ විදියට තමයි අපි ක්ලාස් එක දිගටම කරන්න බලාපොරොත්තු වෙන්නේ ජනවාරි වෙනකන්. ඒ කියන්නේ දෙසැම්බර් පුතාලගේ ක්ලාස් එක අපි දෙසැම්බර් වෙද්දී ඉවර කරනවනේ. මොකද ටීචර් කරන්නේ පුතාලට 3 වෙනිදා විතරයිනේ. අපි 4 ශ්‍රේණියේදී කරන්නේ නැහැ. එතකොට පුතාලට වෙන ටීචර් කෙනෙක්ට යොමු කරන්න පුළුවන් අපිව. හරිද? පුතාලට ක්ලාස් එක අපි දෙසැම්බර් වෙනකන් කරනවා. ඒ කරන්නේ මේ විදියට විතරයි. Zoom වලින් විතරයි අපි ක්ලාස් එක කරන්නේ. එතකොට පුතේ විවිධ ප්‍රශ්න තියෙනවා. දැන් පුතාලට මෙහෙම කරනකොට ටීචර්ට ගොඩාක් ඩේටා යනවා. ඊට පස්සේ පුතාලව ටීචර්ට ක්ලාස් එකේ වගේම හොඳට පේන අපි ප්‍රොජෙක්ටර් එක ඔන් කරලා තියෙන්නේ. බිත්තියට ගහලා පුතාලා පේන්නේ. ඒකයි මට පුතාලව හොඳට. එතකොට ටීචර්ට ගොඩාක් වියදම යනවා. හරිද? ඒ වියදම කොහොම ගියත් පුතේ අපි වෙනද ගන්න ක්ලාස් ෆීස්ම තමයි පුතාලගෙන් ගන්න ටීචර්. නේද? ඊට වඩා වැඩියෙන් ගන්නෙ නැහැ. එතකොට පුතාලා පවුනේ. එතකොට මට ක්ලාස් ෆීස් ගෙවන දරුවෝ ඉන්නවා. සමහර කට්ටියට මම ප්‍රී කරන කට්ටියක් ඉන්නවා. එතකොට එයාලා මට ක්ලාස් ෆීස් ගෙවන්න ඕනේ නැහැ.
පුතාලා ගෙවන කට්ටිය මම කිව්වා පුතාලට 25 වෙනිදාට කලින් ටීචර්ට ක්ලාස් ෆීස් ගෙවන්න ටීචර් දාලා තියෙනවා account number එකක්. ඒ account number එකට පුතාලා ක්ලාස් ෆීස් දාන්න අම්මලාට කියන්න 25ට කලින් දාන්න පොඩ්ඩක් උත්සාහ කරන්න කියලා. හරි නේද? ඔව් කොහොම වුණත් 4 වෙනි සතිය වෙනකොට පුතාලා ගෙවල ඉවර කරන්න. එතකොට තමයි හොඳ. නැත්තම් පුතාලටගේ අම්මලාටත් අමාරුයිනේ ඊට වඩා මේ එකතු වුණාට පස්සේ නේද? ඔව් පුතාලට මොනවා හරි ගොඩාක් ලොකු අපහසුතාවයක් තියෙනවා නම් ටීචර්ට කෝල් එකක් දෙන්න කියන්න. නැත්තම් පුළුවන් කට්ටිය ගෙවන්න. ගෙවල හැබැයි පුතේ රිසිට් එක මට ෂෙයා කරන්න ඕන ගෲප් එකට. පුතාලා ගෙව්වා කියලා මම ආ කරගන්නවනේ කවුද ගෙව්වේ කියලා. ඒක නිසා පුතාලා ගෙවපු රිසිට් එක මට ෂෙයා කරන්න. හරිනේ පැටියෝ? හරි. එහෙනම් පුතේ අද අපි ක්ලාස් එක මෙතනින් ඉවර කරනවා. පුතාලට මම කියලා දුන්නා දැන් දුන්නා. සිංහල කියලා දුන්නා. ඒකෙන් මම පැවරුමක් දුන්නා. ඊට පස්සේ ගණන් දුන්න පැවරුම ඒ පැවරුම මං කරලා එවන්න කියලා වෙලාව දුන්නේ අඟහරුවාදා හවස 5ට කලින් එවන්න කියලා. එතකොට ඒ ටිකයි අද කරපු නෝට් සිංහල වල ලියපු නෝට් එකයි ඔක්කොම ටික මට එවන්න ඕන අඟහරුවාදට. එතකොට දැන් පුතාලා සමමිතික රූප අපි කැපුවා, ඒ වැලෙව්වා, ඊට පස්සේ තින්ත දාලා පින්තූර හැදුවා. ඒව මං කිව්වා අලවන්න කියලා මාතෘකාව ලියලා. එතකොට ඒ කරපු වැඩ ටික ඔක්කොම මට අප්ලෝඩ් කරන්න ඕනේ. දැන් කරපු ක්ලාස් එකේ වෙලාවෙදි කරපු පින්තූර ටික මට දැන් අප්ලෝඩ් කරන්න. හරිද? ටීචර් මොනවද සිංහල හෝම්වර්ක්? සිංහල අහගන්න කොලිෂ එහෙනම් ආපහු පුතේ මම සිංහල පුතාලට ඉගෙනුවේ මූර්තිච ල අකුර යෙදිච්ච වචන. හරිද? ඒ වචන ලියුවා පුතාලා ඒ අකුරු ටික වචන ටික හොඳට බලා ගන්න. එතකොට ඒව වෙනස් වෙන්නේ නැහැ. හරිද ඉබ්‍රාහිම් අහන් ඉන්නේ. ඊට පස්සේ පුතාලට මම කිව්වා සිංහල කියවීම පොතේ මූර්තිච ල යෙදිච්ච වචන 15ත් 20ත් අතර ප්‍රමාණයක් මට ලියලා එවන්න ඕන. 20ට වඩා වැඩියෙන් ලියන්න එපා. 10කට වඩා වැඩියෙන් හොයලා ලියන්නත් ඕන. හරිද? එතකොට සිංහල හෝම්වර්ක් එක ඒක. හරිනේ පුතේ? ඊට පස්සේ ගණන් දුන්නනේ. ඔය දෙවුලිනි වෙන වැඩ කරනවා. ගණන් දුන්න පැවරුම. එතකොට මේ පැවරුම කරලා ඉවන්න ඕන. දැන් අපි ගණන් ලිව්වා, රටාව ඇඳා, සමමිතික රූප මේ කැපුවා, තින්ත දාලා සමමිතික රූප හැදුවා. ඒව මං අලවන්න කිව්වා. සමමිතික රූප කියලා මාතෘකාව ලියලා ඒ ටික අලවලා තියෙන්න ඕනේ ලස්සනට. ඒ ටික මට දැන් අප්ලෝඩ් කරන්න ඕන ක්ලාස් එක ඉවරුනහම. හරිද? හැබැයි පුතාලා අප්ලෝඩ් කරනකොට ඒ කොලේ නම ලියලා තියෙන්න ඕන හැම කොලේකම. එකින් එක. මොකද පුතේ මම ගැලරි වලට ගිහිල්ලා තමයි පුතාලට රයිට් මාක් කරන්නේ. එතකොට ගැලරි වලට ගියාට පස්සේ දැන් ගෲප් එකෙන් බලනකොට නම් පුතාලගේ නම තමයි එන්නේ. එතකොට මට බලා ගන්න පුළුවන් කාගෙද කියලා. හැබැයි ගැලරි වලට ගියාට පස්සේ එහෙම ඉන්නේ නැහැ. ඒක නිසා පුතාගේ නම ලියලා තියෙන්න ඕනේ. එතකොට තමයි මට කාගෙද කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිනේ? ඒ ටික දැන් එවන්න ඕන. හෝම්වර්ක් කරපු ටික අඟහරුවාද 5ට කලින් එවන්න. ඒකම පිටපතක් ලියන්න ඕන. ගයේෂ් දැන් ඊළඟ දවසේ නම් හේතු බෑ මට ගයේෂ්. හරිද? දැන් ක්ලාස් එක ඉවරුණා නම් දැම්ම කරන්න. හරිද? කරලා ඉවර වෙලා මට වැඩ ටික එවන්න ඕන. හරිද? ඊට පස්සේ පරිසරයේ පුතේ ටියුට් එක හොඳට පාඩම් කරන්න හොඳට කියවන්න. තේරුණාද? පුතාලට මම කිව්වේ ක්ලාස් එක අපි ඉවර වෙනකම් මේ විදියටම තමයි කරන්නේ. අපි මේ අය ගෙදරට එන්නේ නැහැ ක්ලාස් කරන්න ක්ලාස් එකට. මොකද මේ අවදානම තාම තියෙන නිසා. පුතාලා පොඩි පුතාලට තේරෙන්නේ නැහැ ওই රෝගින් මේ වැළකෙන හැටි නේද? පරිස්සම් වෙන්න පුතාලට තාම තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි හැමෝම ආරක්ෂා විදියට මෙහෙම ක්ලාස් එක කරමු. එහෙනම් මම කියපු පණිවිඩ මතක ඇති. අපි දැන් මෙතනින් ක්ලාස් එක ඉවර කරනවා. ඊට පරිසරය ඉතුරු ටික ඊළඟ දවසේ කරනවා. අනේ සිංහල අපි ගොඩාක් කරලා තියෙන ඉවරයි දැන්. ඊට පස්සේ පුතාලට අමතර ඒවා තමයි සිංහල කරන්නේ. Thank you teacher. හරි පුතේ. Thank you teacher. හරි. Thank you teacher. Thank you, teacher. Thank you teacher. හරි අම්මලාට